ආයිබෝන් ආදරණීය දරුදරියනි අපි අද කතා කරන්න යන්නේ අලිවි කළමනාකරණය කියන පාඩම් ඒකකට අදාළ දෙවන පාඩම් පරිච්ඡේදය. ඒ අලිවිකරණ දර්ශනයන් සහ අලිවිකරණ දර්ශනයේ විකාශනය. අලිවිකරණ දර්ශනයේ විකාශනය. මේකත් මේ පාඩමේ වටිනාම ඒකකයක් සහ අනිවාර්යයෙන්ම විභාගෙට බර තබන ඒකකයක්. දැන් මේකෙත් පාඩම් මේකක 10ක් තියෙනවා කරන්න. දැන් මේ දෙවෙනි එකේ තව 8ක් තියෙනවා කරන්න. මතක තියාගන්න පාඩම් මේකක 10ෙන්ම ප්‍රශ්න 10ක් ඇහෙනවා. ව්‍යුහගත වාස්තවිකවල බහුවරණ වාස්තවිකවල සැපීම් වර්ගයේ හිස්තන් පුරවන සහ කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන කියන ප්‍රශ්න වර්ග ඔක්කොටම ප්‍රශ්න 10 බෙදලා යනවා. පැහැදිලිනේ? එතකොට මේ අලිවිකරණ දර්ශනයෙන් බොහෝ අවුරුදු වල සෙකන්ඩ් පේපර් එකේ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට ලියන දීර්ඝ ප්‍රශ්නයක් හෝ දෙකකුත් එනවා. එතනින් නොනැවති පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් එනම් වාස්තවික අභ්‍යාසයක් වශයෙන් බොහෝ වෙලාට එනවා. ඒකෙන් බොහෝ විට වෙන්නේ බහුවර්ණ ප්‍රශ්නයක්. අලිවිකරණ සංකල්පයක් ඇසුරේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. මොකද මේක අවශ්‍යමයි අලිවිකරණ. මොකද අපිට මේ පාඩම් වල මම කියන්නේ 13 වසරේ පාඩම් වල ඔක්කොම කළමනාකරන පාඩම් නේ තියෙන්නේ. කළමනාකරන පාඩම් වල අපිට අහක දාන්න බෑ කිසිවක්. පැත්තකට කරන්න බෑ. දැන් අපි සමහරට ඕගොල්ලෝ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ රක්ෂණයේ පාඩම සම්පූර්ණයෙන්ම පැත්තකට කරනවා. කමක් නැහැ. ප්‍රශ්න එකයි නහන්නේ. ඒක ඒ සාමාර්ථයට විතරක් බලපාන්නේ නැහැ. ප්‍රවාහණය ප්‍රශ්න එකයි අහන්නේ. ලොකු බලපෑමක් නැහැ. මේවා එහෙම අයින් කරන්න බෑ. අයින් කළොත් අයින් කළාමයි. ඒකම හේතු වෙනවා ඉතා ඉක්මනින් ඒ සාමාර්ථයක් අහිමි කරන්න. ඒ නිසා මේ පාඩම් වල සෑම එකකයක්ම හොඳින් පරිශීලනය කරන්න, වැරදිලවත් පරිශීලනය කරන්න බැරි වුණොත් පහුවෙලා හරි ඔබ පහුවෙලා හරි මේ පාඩම නැවත පරිශීලනය කරලා කොහොම හරි සම්බන්ධතාවය තියාගන්න පාඩමේ අඛණ්ඩතාවය. තේරුණානේ? අපි මුලින්ම බලමු අලිවිකරණ දර්ශනය. දැන් මේ දර්ශනයක් කියන්නේ මොකක්ද? පොදුවේ මේ අලිවිකරණ අයින් කළා දාන්නකො. ෆිලොසොෆි කියලා කියන්නේ දර්ශනයක් කියන්නේ මොකක්ද? කිසියම් මඟ පෙන්වීමක්. දර්ශනයකින් කරන්නේ මඟ පෙන්වීමක්. බෞද්ධ දර්ශනය, බුද්ධ දර්ශනය. එහෙමනේ කියන්නේ බෞද්ධ ආගම කියලා කිව්වට බොහෝ වෙලාවට කියන්නේ බෞද්ධ ආගම ආගමකට වඩා මොකද්ද? දර්ශනයක්නේ. දැන් ආගමක් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ආගමක් කියන්නේ තමන් දේවත්වයලා සලකන දහමක්. ඒක අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. පල්ලියට එන එක අනිවාර්යයෙන් මේ දිනවලට යා යුතුයි. නැත්නම් ඒක බරපතල දඬුවම් ලැබෙහි කි වරදක්. බෞද්ධ ආගමේ එහෙම එකක් නැහැ. පන්සලට ගියේ නැහැ කියලා දඬුවම් නැහැ. තේරුණාද? පොයට සිල් ගත්තේ නැහැ කියලා දඬුවම් නැහැ. තේරුණාද? හේතුව මොකද? බෞද්ධ ආගමකට එහා ගියපු දර්ශනය. බුදුරජාණන් වහන්සේ බෞද්ධ දර්ශනයක් අපිට දුන්නේ. කෙටියෙන් කිව්වොත් මෙන්න මේ දේ හොඳයි, මේ දේ නරකයි. හොඳ දේ කරොත් මෙන්න මේ වගේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. කැමති එකක් කරන්න පුළුවන්. තනිකර දර්ශනය මඟ පෙන්වීමක් නේ. බලකිරිල්ලක් නැහැ, බලපෑමක් නැහැ. මහාන වෙන්න කියලා බලකිරිල්ලක් නැහැ. තේරෙනවද? මහාන දම් රකින්න කියලා මේ බලහත්කාරයෙන් මහානකමට ගන්න නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වගේ ආප් කිව්වේ හොඳ දේ කළොත් ඒක නිවනට මඟ පෑදෙයි. නරක දේ කළොත් නරකාදීට යන්න මඟ පෑදී. කරන්න එපා කිව්වේ නෑ. එයා අපිට දර්ශනේ මඟ පෙන්වීම කළා. මඟ පෙන්වීම කළාම අපි දැනගන්න ඕනේ මඟ පෙන්වීම ඔස්සේ හරි දේ කරන්න. එමනම් දර්ශනයක් කියන්නේ මොකද්ද? මඟ පෙන්වීම. බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද? ආගමකට එහා ගියපු මඟ පෙන්වන පුළුල් වූ විෂයක්. පුළුල් වූ විෂයක්. ඒ කියන්නේ ජීවිතේ නෙමෙයි මුළු විශ්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේ කතා කළා. මඟ පෙන්වුවා. මේ වන විට වර්තමාන ජීවමාන විද්‍යාඥයින් පවා පර්යේෂණ කරලා හොයාගන්න දේ බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. පෙන්눔 කළා. තේරුණානේ? ඒ වගේ මඟ පෙන්වීම. එහෙමනම් මේ අලිවිකරණ දර්ශනය කියන්නේ ව්‍යාපාරයක් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මඟ පෙන්වීම අලිවිකරණ දර්ශනය ලෙස හැඳින්විය හැකියි. ව්‍යාපාරයක් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මඟ පෙන්වීම අලිවිකරණ දර්ශනය ලෙස හැඳින්විය හැකියි. පැහැදිලිද කියන එක?
දැන් ව්‍යාපාරයක් තමන්ගේ ඉලක්ක නැත්තම් මෙතනට අරමුණු කියන එකට අපිට දාන්න පුළුවන් පරමාර්ථ හා අරමුණු. ඒත් හරි. ඒ දෙකම දැම්මත් හරි. මෙතනටම දාන්න පුළුවන් පරමාර්ථ අරමුණු කියලා දාන්නත් පුළුවන්. පරමාර්ථ කියන්නේ දිගු කාලින ප්‍රතිඵල, අරමුණු කියන්නේ කෙටි කාලින ප්‍රතිඵල. නැත්තම් දෙකටම පොදුයි දාන්න පුළුවන්. දෙකටම පොදුයි දාන්න පුළුවන් මොකක් කියලාද? ඉලක්ක කියලා. ඒත් හරි. දැන් මේ හොරුයින ඔයගලන්නේ ව්‍යාපාරයක් සිය අරමුණු නැත්නම් සිය පරමාර්ථ අරමුණු නැත්නම් සිය ඉලක්ක ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මඟ පෙන්වීම. ඉලක්ක ළඟා කර ගැනීමට ඉටු කළ යුතු මූලික ක්‍රමවේදයන්ට මඟ පෙන්වීමක් තමයි මඟ පෙන්වීම තමයි අලෙවිකරණ දර්ශනය කියලා කියන්නේ. හරිනේ? ප්‍රධාන දර්ශන දෙකක් ඔස්සේ අලෙවිකරණ සංකල්ප නැත්නම් ඒ දර්ශන ඒ ප්‍රධාන දර්ශන දෙකයි. ප්‍රධාන මඟ පෙන්වීම දෙකයි. ඒ දෙක ඔස්සේ උප මඟ පෙන්වීම නැත්නම් දර්ශන හතක් තියෙනවා. අපි අලෙවිකරණ සංකල්ප කියලා තමයි හඳුන්වන්නේ. දර්ශන හතක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත්. එක්ක නිෂ්පාදනයේ අරමුණු කරගත් අලෙවිකරණ හේවත් අලෙවිකරණ දර්ශනය. එහෙම නැත්නම් නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් නැත්නම් නිෂ්පාදකයා අරමුණු කරගත් අලෙවිකරණ දර්ශනය. නැත්නම් අලෙවිකරණේ හෝ අලෙවිකරණ දර්ශනය. මෙතන ක්‍රම හතරක් තියෙනවා කියන තේරෙනව නේද? එක්ක නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත් නැත්නම් නිෂ්පාදනය අරමුණු කරගත් අලෙවිකරණ හේවත් අලෙවිකරණ දර්ශනය. ක්‍රම දෙකයි. එහෙම නැත්නම් නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් නැත්නම් නිෂ්පාදකයා අරමුණු කරගත් අලෙවිකරණ දර්ශනය. ඒ කියන්නේ product or producer oriented marketing කියන එක. නැත්නම් product oriented marketing philosophy. නැත්නම් producer oriented marketing philosophy. මේක තමයි පැරණිම දර්ශනය. පාරිභෝගික අවශ්‍යතා නොවිමසා ප්‍රථමයෙන් නිෂ්පාදකයාගේ කැමැත්ත අනුව භාණ්ඩ නිපදවා ඉක්බිතිව ඒවා පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට වෙරදරීම් ඉන්න අදහස් වේ. හරිම සරලව පැහැදිලි නේද? පාරිභෝගික අවශ්‍යතා නොවිමසා. පාරිභෝගික අවශ්‍යතා ගැන තැකීමක් නැහැ. ඒක තීරණය කරන්නේ ව්‍යාපාරිකයා නිෂ්පාදකයා. නොවිමසා ප්‍රථමයෙන් නිෂ්පාදකයාගේ කැමැත්ත අභිමතය අනුව භාණ්ඩ නිපදවන. නිපදවල ඉක්බිතිව ඒවා පාරිභෝගයන්ට අලෙවිකරණ වෙන දරනවා. පැරණිම අලෙවිකරණ දර්ශනය වන මේ තුලින් අලෙවි සංකල්ප තුනක් හඳුනාගෙන ඇත. තේරුණාද? දැන් මේකෙදි පාරිභෝගික අවශ්‍යතා හෝ වුමනා ගැන මූලික අධ්‍යයනයක් කරන්නේ. සියල්ල තීරණය කරන නිෂ්පාදකයා. නිෂ්පාදකයා තීරණය කරනවා මම මෙන්න මේ වගේ භාණ්ඩයක් හැදුවොත් පාරිභෝගිකයාගේ මේ වුමනාවට ගැලපේවි. නැත්නම් පාරිභෝගිකයාට මෙන්න මේ වගේ අවශ්‍යතා සහ වුමනා තියෙනවා. ඒ අවශ්‍යතාවය සහ වුමනා සංසිඳවන්න පුළුවන් මේ වගේ නිමවුමකින් කියලා නිමවුම හදනවා. හදලා ඒක කොහොම හරි පාරිභෝගිකයාට අලෙවි කරන්න උත්සාහ කරනවා. පාරිභෝගිකයාගේ ඇඟේ ගහන්න උත්සාහ කරනවා. ඒක තමයි මේකේ තේමාව. පැරණි දර්ශනයමුත් අදරත් මේ දර්ශනය තුලින් හඳුන්වා දීපු සංකල්ප තුන අදරත් වළංගුයි. පැරණි වුණාට අදටත් අපට ගත යුතු දේවල් තියෙනවා. මේ සෑම සංකල්පයකින්ම සෑම දර්ශනයකින්ම අර මුලින් නිර්වචනය කිව්වා වගේ කරන්නේ මඟ පෙන්වීම. අලෙවිකරුවන්ට මඟ පෙන්වනවා. තේරුණාද? Taman නිවැරදිව මොන වගේ අලෙවිකරණ ක්‍රියාමාර්ග, උපාය මාර්ග දියත් කිරීමෙන් වෙළඳපොලෙන් Taman අපේක්ෂා කරන ප්‍රතිඵල නෙලාගන්නේ කොහොමද කියලා වර්තමාන අලෙවිකරුවන්ට පවා මේ සෑම සංකල්පයකින්ම මඟ පෙන්වීම කරනවා. ඒ මඟ පෙන්වීමට අනුව Taman විසින් ක්‍රියාවට නැංවිය යුතු අලෙවිකරණ කාර්යයන් ක්‍රියාත්මක කරන්න ඕනේ. තේරුණාද? එමණයි වෙනි සංකල්ප තුනක් තියෙනවා. බලමු. පළවෙනි එක තමයි නිෂ්පාදන සංකල්පය. ප්‍රොඩක්ෂන් කන්සෙප්ට්. නිෂ්පාදන සංකල්පය ප්‍රොඩක්ෂන් කන්සෙප්ට්. අලෙවිකරුවන්ට මඟ පෙන්වන ලද පැරණිම සංකල්පයයි. අලෙවිකරුවන්ට මඟ පෙන්වන ලද පැරණිම සංකල්පය තමයි මේක. මේ විකුණුම්කරු අභිමුඛ සංකල්පයයි. මේකත් විකුණුම්කරු අභිමුඛ සංකල්පයක්. මින් අදහස් වන්නේ අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදකයින්ට කැමැති භාණ්ඩ වෙළඳපොළ තුල සුලභ කිරීම මගින්. හරිනේ? ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ නිෂ්පාදකයාගේ කැමැත්ත මත. එයාගේ අභිමතය පරිදි භාණ්ඩ වෙළඳපොලේ සුලභ කරනවා. කොහොමද? පිරිවැය අඩු කළේ. එතකොට අඩු මිලට දෙන්න පුළුවන්. හරිනේ? මින් අදහස් වන්නේ අඩු පිරිවැයක් යටතේ
අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදකයන්ට කැමැති භාණ්ඩ වෙළඳ පොළ තුල සුලභ කරන්න. අනික වෙළඳ පොළ තුල සුලභ කිරීම මගින් සිය නිෂ්පාදිත සාර්ථක අලෙවි කර ගැනීමට හැකියාව ඇති බවයි. මෙහිදී පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ තරම් සැලකිල්ලක් නොදක්වන අතර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි පමණක් ව්‍යාපාරිකු උනන්දු පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි තරම් උනන්දු වෙන්නේ. තමන්ගේ නිමෙවුම් ධාරිතාව ඉහළ දාගන්න තමයි උනන්දු වෙන්නේ. කොහොම නිෂ්පාදනය වැඩි කරලා වැඩිම විකුණ ගන්න. මෙම සංකල්පයට අනුව අලෙවිකරුවන් විසින් පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී. එමනම් මෙම සංකල්පය අනුව මෙන්න මේ පහත් සඳහන් කරුණු තුන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අලෙවිකරුවෝ නැත්නම් නිෂ්පාදකයෝ නැත්නම් විකුණුම්කරුවෝ. එකක් තමයි නිෂ්පාදනය හැකිතාක් වර්ධනය කිරීම නැත්නම් කාර්යක්ෂම කිරීම. මේගොල්ලෝ බලන හැකිපමණ නිෂ්පාදනය වැඩි කරන්න. අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරලා නිෂ්පාදන වේගය වැඩි කරලා නිෂ්පාදනය කාර්යක්ෂම කරන්න. දෙවැනි එක අඩු පිරිවැය. නිෂ්පාදන ඒකක මිල අඩු කරලීම. තේරුණාද? අනිවාර්යෙන් මේගොල්ලෝ උත්සාහ කරනවා පුළුවන් තරම් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න. එහෙම අඩු කිරීම තුළින් ඒකක මිල අඩු කරන්න. නැත්නම් අඩු මිලට බහන්න සපයන්න. අඩු මිලට බහන්න සපයන්න. තුන්වෙනි එක තමයි බෙදාහැරීම වඩාත් පුළුල්ව සහ කාර්යක්ෂම සිදු කිරීම. බෙදාහැරීම වඩාත් පුළුල් ලෙස කාර්යක්ෂම නැත්නම් බෙදාහැරීම අකණ්ඩව සමස්ත වෙළඳපොළ සිසාරා බහන්න බෙදාහැරෙන විදියට බෙදාහැරීමේ ක්‍රියාවලිය පුළුල්ව ක්‍රියාශීලීව කරන්න. කාරණා තුනක්. පැහැදිලිද? පළවෙනි එක තමයි හැකිතාක් නිෂ්පාදනයේ කාර්යක්ෂම කරනවා. හැකිතාක් නිෂ්පාදනයේ කාර්යක්ෂම කරනවා. තේරුණාද? ඊළඟට නිෂ්පාදන පිරිවැය අඩු කරලා හැකිපමණ අඩු මිලට බහන්න සැපීම වෙළඳපොළට. තුන්වෙනි එක තමයි බෙදාහැරීම වඩාත් පුළුල් වහ කාර්යක්ෂම සිදු කිරීම. මොකද බෙදාහැරීම පුළුල් ලෙස කාර්යක්ෂමව සිදු කරොත් තමයි වෙළඳපොළේ බහන්න සුලභ වෙන්නේ. මෙන්න මේකේ තමයි බහන්න සුලභ වෙන්නේ. බහන්න සුලභ කිරීම. බෙදාහැරීම වඩාත් පුළුල්ව සහ කාර්යක්ෂමව සිදු කරොත් තමයි බහන්න සුලභ වෙන්නේ. තේරුණාද? එතකොට නිෂ්පාදන පිරිවැය අඩු කරොත් තමයි බහන්න මිල අඩු වෙන්නේ. අඩු මිල. එතකොට නිෂ්පාදනයේ හැකිතාක් වර්ධනය කිරීම හේවත් කාර්යක්ෂමව සිදු කරොත් තමයි අර මහා පරිමාණ පිරිමැසුම් වාසිය අරගෙන ඒ කියන්නේ විශාල අමුඩ වෙතක ගත්තම ඉහළ වට්ටම්මට අඩු මිලට ගන්න පුළුවන්. තේරුණාද? එකවර ප්‍රවාහනය කිරීමෙන් ප්‍රවාහන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේද තුලින් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. තේරුණාද? ඒ මිල අඩු කරන අතර මෙතන කරුණු තුනක් උඩ තියෙන කරුණු දෙකයි. මේ දෙකම එකක්. මොකද නිෂ්පාදනය කාර්යක්ෂම කරනවා කියන්නේ නිෂ්පාදන වේගය වැඩි කරනවා. ඒකේ එකවර මහා පරිමාණම තොග මිල දී ගන්න පුළුවන්. මිල අඩු වෙනවා එතකොට. අමුඩෝ මිල අඩු වෙනවා. අමුඩෝ පිරිවැය අඩු වෙනවා. ඒකම එකවර ප්‍රවාහනය කරනවා. ප්‍රවාහන පිරිවැය විශාල තොගයක් අතර බෙදිලා යනවා. ඒතර ඒකක පිරිවැය අඩු වෙනවා. තේරුණාද? ඒ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? අඩු මිලට බහන සපයන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒත් එක්කම බෙදාහැරීම වඩාත් පුළුල්ව සහ කාර්යක්ෂම සිදු කිරීම මගින් බහන්න වෙළඳපොළ සුලභ වෙනවා. ඒතර මේ සංකල්පයේ මූලික හරය මොකද්ද? මූලික හරය තමයි අපි මේක තවදුරටත් සාරාංශ කරලා ගත්තොත් මේකේ තේරුම තමයි වෙළඳපොලේ සුලභ. වෙළඳපොලේ සුලභ. සුලභ අඩු මිල සහිත. අඩු මිල සහිත භාණ්ඩවලට පාරිභෝගිකයින් වැඩි අනුග්‍රහයක් දක්වන බව. ඔක තමයි හරය.
වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නම්. වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නම්. තේරුණාද? වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නම් අඩු මිල නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයෝ ඊට වැඩි අනුග්‍රහයක් දක්වනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ සාපේක්ෂව අඩු මිල. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ වැය කළ හැකි ආදායම අනුව එයාගේ ක්‍රය ශක්තිය තීරණය වෙනවනේ. ආදායම අඩු නම් ක්‍රය ශක්තිය අඩුයි. වැඩි නම් ක්‍රය ශක්තිය වැඩි. එහෙනම් එයාගේ ක්‍රය ශක්තියට ගැළපෙන මට්ටමේ අඩු මිලක් නම් සහ භාණ්ඩ සුලභ නම් ඒ තමයි මිලදී ගන්න. හැබැයි මිල අඩු වුණත් වෙළඳ පොලේ භාණ්ඩ සුලභ නැහැ. නිතර හිඟ වෙනවා නම් ඒ භාණ්ඩ අපි ඉල්ලුම් කරන්නේ. ඒ භාණ්ඩ ඉල්ලුම් කරන්නේ. දැන් මේක අදට සත්‍යයි නේද? පැරණිම සංකල්පය නෙමෙයි. පැරණිම සංකල්පය. වසර 70කට එහා දී ගොඩනැගු සංකල්පය අදටත් බලංගු. හේතුව දැන් අපේ රටේ එක්තරා කාලයක තිබුණ ජනප්‍රිය මෝටර රථයක් අපි බ්‍රෑන්ඩ් එක නොකිය තිබුණේ දකුණු කොරියානු ආනයනය කරපු ඒක හරි ලස්සන කාර් එකක්. ගොඩක් අයගේ ඒ නමට නිකන් කාන්තාවන්ගේ නමක් ඒක තිබුණ ආකර්ෂණීය නමක්. ඒ ආකර්ශනීය සන්නම් නාමය කාන්තාවන්ට උබින නමක්. ඒ නිසා දුවන්දන්නේ ඒ කාර් එකට පුදුම ආකර්ෂණයක් තිබුණා. ඒ කාලේ කියන්නේ ඒ නම කියලා ඒක උම්මාදේ කියලා කියන්නේ. ඒ බ්‍රෑන්ඩ් නේම් එක කියලා කියන්නේ උම්මාදේ කියලා. නමුත් බොහොම කෙටි කාලය සෝඩා බෝතලේ වගේ තමයි අවුරුදු 2ක් 3ක් 4ක් ඇද්දි ලංකාවෙන් ඒ කාර් නැත්තරම ඉවත්ලා ගියා. දැන් මම හදිස්සියක කලාතුරකින් මේ මෑත අවුරුදු වල දැකලම නැහැ. මොකක්ද හේතුව? ඒවට පාර්ට්ස් නැහැ. ඒකයි ඊළඟ ප්‍රශ්නේ. දැන් මගේ මිත්‍රෙක් වගේ කාර් එකක් ගෙනලා එයාටගේ රිපෙයාර් එකක් ආවා මට මතක නැහැ මොකද්ද රිපෙයාර් එක. කොහමද මෙහි කම්පැනි දැම්ම. ගරාජ් කීපයකට ගියා කම්පැනි දැම්ම. අන්තිමට මාස 4ක් බලන් ඉන්නුණා ඒ පාර්ට් එක ඒ පාර්ට් නම්බර් එක යවලා ඒ පාර්ට් එක වෙනම හදවලා ගෙන්නන්න ලොකු මුදලකුත් වැය කරා. එතකොට වාහනේ දුවන්නත් බෑ. ලොකු මුදලකුත් වැය කරා. තේරෙනවද? ඉතින් ඕක කරන්න බෑනේ. ඔය කතාව අහපු වෙලේ දැන් අපි ඒ බ්‍රෑන්ඩ් එකට ඉතින් ආසාව අපෙන් ගියා. නැත්නම් අපිටත් පොඩි ආසාවක් තුන අපිත් කවදා හරි වගේ වාහනයක් ගන්නවා කියලා. අතල්ලා ගියා. ඒ මොකද? වෙළඳ පොලේ සුලභ නැහැ මොනවද පාර්ට්ස්. භාණ්ඩෙත් සුලභ වෙන්න ඕනේ. භාණ්ඩයට අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් ඒව සුලභ වෙන්න ඕනේ. එහෙනම් අදටත් වළංගුයි නේද? එහෙනම් අනිවාර්යයෙන්ම එහෙනම් අලෙවිකරුවන්ගේ ප්‍රධාන කර්තව්‍ය වෙන්නේ මොකද්ද? පුළුල් හා ක්‍රියාශීලී බෙදාහැරීමේ ක්‍රියාවලිය දියත් කරන්න. මේ කිව්වා. මේ ඉතින් බෙදාහැරීම වඩාත් පුළුල්ව හා කාර්යක්ෂමව සිදු කරන්න වෙනවා. පුළුල්ව හා කාර්යක්ෂමව සිදු කරොත් අන්න වෙළඳ පොලේ භාණ්ඩ සුලභ වෙනවා. දෙවෙනි කාරණේ තමයි කොමාරි නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමෙන් සාපේක්ෂව අඩු මිලට සපයන්න ඕනේ. එහෙම වුණොත් වෙළඳ පොලේ සුලභ අඩු මිල සහිත භාණ්ඩ මිලදී ගන්නට කවුද? පාරිභෝගිකයන් නැත්නම් ගනුදෙනුකරුවන් පෙළඹෙන බව. ඒ තුලින් පුළුල් වෙළඳ පොලක් අත්පත් කරගත හැකි බව. අදටත් මේක බලංගු. එහෙනම් පැරණි සංකල්පයක් වුණාට අදටත් ක්‍රියාවේ යෙදවිය යුතු කාරණා දෙකක් මේක කියනවා. සුලභත්වයයි අඩු මිලයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ සංකල්පය. නිෂ්පාදිත සංකල්පය. ප්‍රොඩක්ට් කොන්සෙප්ට්. නිෂ්පාදිත සංකල්පය. ඉහළ ගුණත්වයකින් හා ක්‍රියාකාරීත්වයකින් යුක්ත මෙන්ම නව්‍ය හා සිත් ඇදගන්නා ලක්ෂණ වලින් සමන්විත නිෂ්පාදිත මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹේ යන දෘෂ්ටියෙන් කටයුතු කරන ලබන විකුණුම්කරු අභිමුඛ සංකල්පය. මේකත් විකුණුම්කරු කියන්නේ ව්‍යාපාරිකයා අභිමුඛ. කියන්නේ ගනුදෙනුක පැත්තෙන් පටන් ගන්නෑ. මේ සංකල්පයත් ගනුදෙනුකරුගේ පැත්තෙන් පටන් ගන්නෙ නෑ. නැත්නම් පාරිභෝගිකයා තුලින් එළියට ගන්න සංකල්පයක් නෙවෙයි. ව්‍යාපාරිකයා නැත්නම් නිෂ්පාදකයා නැත්නම් විකුණුම්කරු. ඉහළ ගුණත්වයකින් හා ගුණත්වය ඊට ඉහළ වෙන්න. ගුණත්වයකින් හා ක්‍රියාකාරීත්වය. කියන්නේ ඉහළ ගුණත්වය ඉහළ ක්‍රියාකාරීත්වය වඩා හොඳ ක්‍රියාකාරීත්වයකින් යුක්ත මෙන්ම නව්‍ය හා සිත් ඇද ගන්නා ලක්ෂණ වලින්. නව්‍ය වෙන්න ඕනේ සිත් ඇද ගන්නා සුළු ලක්ෂණ වලින් සමන්විත නිෂ්පාදිත මිලදී ගන්න පාරිභෝගිකයා පෙළඹෙනවා කියලා කියන්නේ. පෙළඹේ යන දෘෂ්ටියෙන් කටයුතු කරන ලබන විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි. මෙම සංකල්පය අනුගමනය කරන අලෙවි කළමනාකරුවෝ පහත සඳහන් කාර්ය කෙරෙහි අවධානය යොමු කරන ලදී. දැන් මේකෙනුත් කෙටියෙන් කියන්නේ මොකක්ද දන්නවද? සෑම පාරිභෝගිකයෙක්ම උත්සාහ කරනවා තමන් මිලදී ගන්න නිමෙවුම තත්ත්වයෙන් උසස් නිමෙවුමක් මිලදී ගන්න. තමන් ඕනම පාරිභෝගික උත්සාහ කරන්නේ තමන් මිලදී ගන්න නිමෙවුම තත්ත්වයෙන් උසස් ලෙස
නම් පමණක් මිලදී ගන්න. තත්ත්වෙන් බාල එකක් ගන්න කවුරුත් කැමති නැහැනේ. තේරුණාද? ඒ වගේම සිත් ඇද ගන්නා සුළු ගති ලක්ෂණ වලින් යුක්ත නව්‍ය භාණ්ඩයක් වෙන්නත් ඕනේ. ඒක පැරණි වුණාට අදටත් හරිනේ. දැන් අපි වුණත් බලන්නේ හැමදාම එකම නිෂ්පාදිතය පාවිච්චි කරන්න කැමති නැහැ. එකම කමීසය අඳින්න අපි කැමතිද නැහැ. එකම වර්ණයේ කමිස අඳින්න කැමති නැහැ. එකම විලාසිතාව කමිස කැමති නැහැ. සමහරවිට කාලෙන් කාලට කමීසවල කලිසම්වල කාන්තාවන් ඇඳුම්වල විලාසිතාව මෝස්තර වෙනස්කම් ඇති වෙනවනේ. ඒකේ නව්‍ය බවක් ඇති වෙනවනේ. ඉතින් ඒක අදටත් හරි. පැරණි වුණාට මේවා පැරණිම වෙලා නැහැ. ඒ කියන්නේ බොහෝ වෙලාවට මේ සංකල්පය අදටත් හරි. ඒ කියන්නේ අදට හරියන සංකල්පෙ මීට අවුරුදු ගානකට පෙරම එලි දැක්වලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. තේරුණාද? මේ කතන්දරේ කෙටියෙන්කුත් මේ මොකද්ද මේ කියන්නේ? අපිට මේක අපේ භාෂාවට ගත්තොත් දැන් මේ ගුරුවත් පොතෙන් දෙන පණිවිඩය නෙමෙයි. මේ කියන්නේ සෑම පාරිභෝගිකයෙක්ම Taman වැය කරන මුදලට සෑම රුපියලකටම සෑම ඩොලරයකටම සෑම පාරිභෝගිකයෙක්ම Taman වැය කරන මුදලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පෙළඹෙන බව තමයි මේකෙන් අවධාරණය කරන්නේ. මේකෙන් වර්තමාන අලිවිකරුවන්ට පවා දෙන පණිවිඩය මඟ පෙන්වීම මොකද්ද? පාරිභෝගිකයා වැය කරන මුදලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ හා සේවා කෙරෙහි ඒගොල්ලෝ අනුග්‍රහය දක්වන බව. නැත්නම් සෑම පාරිභෝගිකයෙක්ම තමන් වැය කරන මුදලට ඉතාම අනර්ග තත්ත්වයේ උසස් ගණේ භාණ්ඩ හා සේවා සොයන බව තමයි මේකෙන් අවධාරණය කරන්නේ. එතකොට මෙම සංකල්පය අනුගමනය කරන අලි විකල්පනාකරු පහත් සඳහන් කාර්ය කෙරේ අවධානය යොමු කරලා සිය අභිමතයේ පරිදි ආයතනයේ නිෂ්පාදිතවල ගුණත්වය පිළිබඳ අවධානය යොමු කිරීම. ඒක තමයි මේකේ දුර්වලතාවය. ගනුදෙනුකරුගේ පැත්තෙන් එන්නේ නැහැ. තේරුණා? තමන්ගේ ආයතනයේ පැත්තෙන් නිෂ්පාදිතවල ගුණත්වය වැඩි කරගන්න අවධානය යොමු කරනවා. දෙවෙනි එක තමයි සිය නිෂ්පාදිතයේ සුපිරි තත්වයට පත් කිරීමට නිෂ්පාදිතයන් සුපිරි තත්වයට පත් කිරීමට අඛණ්ඩව තම කාලය හා ශ්‍රමය වැය කරමින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම. එහෙමනම් මේ සංකල්පය අනුව වර්තමානයේ පව සෑම ව්‍යාපාරිකයෙක්ම අඛණ්ඩව අඩු ගානේ වසරින් වසරවත් පර්යේෂණ හා සංවර්ධන කාර්ය දියත් කරනවා. ඒ කියන්නේ වෙළඳ පොළ පුළුල් අධ්‍යයනයකට ලක් කරලා ක්‍රමානුකූලව දත්ත රැස් කරලා ඒව විශ්ලේෂණය කරලා ඒවා තොරතුරු බවට පත් කරලා ඒ තොරතුරු අනුව නිමෙවුම් නවීකරණය කරනවා, නව නිමෙවුම් හඳුන්වා දෙනවා, නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස්කම් කරනවා, නව නිෂ්පාදන ක්‍රම හඳුන්වා දෙනවා. ඒ තුලින් උත්සාහ කරන මොකද්ද? අනිවාර්යයෙන්ම මොකද්ද? නිෂ්පාදිතවල ගුණත්වය වැඩි කරන්න. තේරුණානේ? එහෙනම් පර්යේෂණ හා සංවර්ධන තුලින් රැස් කරන දත්ත හා නැත්නම් දත්ත තොරතුරු බවට පත් කරලා ඒ තොරතුරු වලින් දෙන පණිවිඩ මඟ පෙන්වීම අනුව බලනවා නිෂ්පාදිතයේ සුපිරි බව, ගුණාත්මක බව වැඩි කරන්න. එහෙම වැඩි කළොත් තමයි පාරිභෝගිකව මිලදී ගන්න. මේකෙන් කියන්නේ නැහැ බෙදා හැරීම කාර්යක්ෂම කරන්න කියලා කියන්නේ. සාපේක්ෂව අඩු පිරිවැය අඩු කරලා අඩු මිලට දෙන්න කියලා මේකෙන් කියන්නේ. බලන්න මේ සංකල්ප 7ම කියලා උනන් පස්සේ බලන්න සංකල්ප 7 එකට අරන් බලන්න ඔබ ගෙදරදී හොඳ ව්‍යායාමයක් කරනකොට සදාකාලිකව මේක එකට ප්‍රත්‍යක්ෂ වෙනකොට තේරෙනවද? සංකල්ප 7ම කටපාඩම් කරන්න නම් එපා. කටපාඩම් කරනවා කියන එක සිහිනයක් කරගන්න, ඒක අයින්ම කරලා දාන්න. ඒක තමන්ගේ මතක ගබඩවලුත් අයින් කරන්න. තර්ක කරන්න. විෂය කියවල තර්ක කරන්න. තර්ක කරනවා කියන්නේ පාඩම් කරනවා. එතකොට මේ 7ම කරලා හමාරුවන්ට පස්සේ බලන්න 7 විදියක්. සංකල්ප 7ෙම එකිනෙකට වෙනස් වූ පණිවිඩ, එකිනෙකට වෙනස් වූ මඟ පෙන්වීම තමයි මේකෙන් දෙන්නේ. වෙනස් වූ දර්ශනයක් හතක් දෙන්නේ. වෙනස් වූ මඟ පෙන්වීම හතක් දෙන්නේ. ඉස්සෙල් එකේ කිව්වේ මිල අඩු නම් වෙළඳපොලේ සුලභ නම් මිලදී ගන්නවා. විශාල වශයෙන් මිලදී ගන්නවා. එහෙමනම් අලෙවිකරුවන්ගේ ටාක්ස් එක වගකීම මොකක්ද උනේ? නිෂ්පාදන පිරිවැය පාලනය කරලා මිල අඩු කරමින් බෙදාහැරීමේ කටයුතු ආරක්ෂම කරලා භාණ්ඩ සුලභව තියන්න. මේකෙන් කියන්නේ වෙනස් එකක්. මේකෙන් කියන්නේ නිමෙවුම් වල ගුණත්වයේ ස්තරම් නම් පාරිභෝගිකව මිලදී ගන්නවා. පාරිභෝගිකව වැය කරන මිලට ඉතා නර්ග තත්ත්වයේ භාණ්ඩ කෙරෙවුන් අනුග්‍රහය දක්වනවා. එහෙමනම් පර්යේෂණ හා සංවර්ධනය මගින් තොරතුරු හොයාගෙන නිමෙවුම් වල ගුණත්වය වැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි මේක කියන්නේ. නිමෙවුම් වල ගුණත්වය වැඩි කළොත් හරිද? වෙළඳ පොලේ සුලභ නොවුනත් ටිකක් මිල වැඩි වුණත්. ඒ කියන්නේ ඉස්සල සංකල්පය මම දැන් නිෂේධනය කරනවා.
ඉස්සෙල්ලා සංකල්පයෙන් කිව්වේ නිෂ්පාදන සංකල්පයෙන් කිව්වේ වෙළඳ පොලේ සුලභ වෙන්න ඕනේ මිල අඩු වෙන්න ඕනේ කියලානේ. මම කියන්නේ දැන් නිෂ්පාදනයේ ක්වොලිටි එක හොඳ නම් ගුණත්වය උසස් නම් වෙළඳ පොලේ සුලභ නොවුනත් මිල වැඩි වුණත් මිනිස්සු හොයාගෙන ගිහලා මිල දී ගන්නවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒක හරිනේ. අදටත් ඒක හරි. අපි ගුණාත්මක නිමෙව් මිල දී ගන්න ඔයාලා අපිත් ටිකක් ඈතට ගිහලා කියන පුරුද්දක් නැද්ද? සමහර බහන්න ආහාර පාන වර්ග කියන්නකෝ. පළතුරු කියන්නකෝ පළතුරු කන්න දෙකක් තියෙන එකක් අපේ ළඟම තියෙන. ඒකේ තියෙන ඔක්කොම අපි කියන්නේ කාබයිඩ් ගහනවා. මෙන්න විවිධ දේවල් කරනවා. ඒකට රසායනික ද්‍රව්‍ය රසායනික පොහොර දාලා හොඳට පිපිච්ච පළතුරු බවට පත් කරලා දෙන උත් ඒකේ ගුණයක් නැහැ. අපි ඒක දන්නවා. ඒ නිසා අපි සමහරට කිලෝමීටර් භාගයක් විතර ඇතුළට යන්න ඕනේ. අපි වෙල්යායක උඩින් නියරක් උඩින් ගිහිල්ලා මඩ කාගෙන ගිහිල්ලා අපි එළවලු කොටුවක් ළඟටම ගියාම තමයි අපට හොඳ එළවලු සහ පළතුරු ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම ගන්න නැද්ද? ගන්න. මොකද තත්ත්ව උසස් නිසා. එහෙනම් ක්වොලිටි එක හොඳ නම් වෙළඳ පොලේ නැහැ. වෙළඳ පොලේ සුලභ නැහැ. නමුත් අපි ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා හරි ගන්නවා. එහෙනම් හොඳ පණිඩයක් මේකෙත් දෙනවා. මේකෙන් කරන මඟ පෙන්වීමත් වර්තමානයටත් වළංගුයි. එහෙනම් මේකත් අපි කෙටියෙන් කිව්වොත් අපේ වචන වලින් නැවත වරක් මේකත් අපි කෙටියෙන් කිව්වොත් අපේ වචන වලින් නැවත වරක් පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා අනර්ග තත්වේ පාරිභෝගික වැය කරන මිලට ඉතා අනර්ග තත්වේ නිෂ්පාදිත කෙරෙහි පාරිභෝගිකයා උනන්දු වන බව මින් අවධාරණය කරයි. යනු අලෙවිකරුවන්ගේ මූලික කාර්යය ටාක්ස් එක වගකීම වෙන්නේ මොකද්ද? ගුණත්වය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මොකද්ද? ප්‍රමිතිකරණය තත්ත්වපාලනය. හොඳම උපාය මාර්ග දෙකනේ. ප්‍රමිතිකරණයෙන් උසස් ප්‍රමිතීන් හදලා තත්ත්වපාලනයෙන් ඒවා ආරක්ෂා කරමින් බහන්නේ ගුණත්වය අකණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. එහෙනම් එම නිසා අලෙවිකරුවන්ගේ ප්‍රධාන වගකීම විය යුත්තේ ප්‍රමිතිකරණය සහ තත්ත්වපාලනය ක්‍රියාවට නංවා භාණ්ඩ ගුණත්වය වර්ධනය කිරීමයි. භාණ්ඩ ගුණත්වය වර්ධනය කිරීම තමයි ප්‍රධානම වගකීම වෙන්න ඕනේ. තේරුණානේ? ඒතර දැක්කනේ දැන් සංකල්ප දෙකයි කලේ දෙකම එකිනෙකට වෙනස්නේ. මුල් එකෙන් කියන්නේ වෙළඳ පොලේ සුලභ නම් මිල අඩු නම් ගන්නවා. දෙවෙනි එක කියන්නේ මොකද්ද? ගුණත්වය ඉහළ නම් ගන්නවා. එහෙනම් මේකෙදි කරන්න ඕනේ ගුණත්වය වැඩි කරන්න ප්‍රමිතිකරණය සහ තත්ත්වපාලනය නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳ අමුද්‍රව්‍ය ලබා ගන්න ඕනේ. අමුද්‍රව්‍ය පරීක්ෂා කරලා බාර ගන්න ඕනේ. හොඳ නිෂ්පාදන පිරිතක් හදන්න ඕනේ. උසස් ගණන ඇසුරුම් භාවිතා කරන්න ඕනේ. හොඳ නිෂ්පාදන ශිල්ප ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. සේවකයන්ට පුහුණුවක් දෙන්න. ඒ ඔක්කොම අයිති තත්ත්වපාලනයට අයිති වෙනවා. තත්ත්වපාලනයට ටච් වෙනවා. තේරුණාද? එහෙනම් ප්‍රමිතිකරණයෙන් උසස් ප්‍රමිති තත්ත්වපාලනයේ උසස් ප්‍රමිතියට අනුව උසස් තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න මඟ පෙන්වීම කරනවා. තල්ලු කිරීම කරනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ සංකල්පයත් විකුණුම් සංකල්පය.
සෙලින් කන්සෙප්ට් විකුණුම් සංකල්පය. ඒ කියන්නේ පැරණි අලෙවිකරණ දර්ශනය වන නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය තුලින් අවසන් වරට හඳුන්වා දීපු සංකල්පය තමයි විකුණුම් සංකල්ප. පැරණි නමුත් අදටත් වළංගුයි. අදටත් ගත හැකි පාඩම් ඒකේ තියෙනවා. අදටත් අද දක්වාත් වළංගු මඟ පෙන්වීම අලෙවිකරණ මේකේ තියෙනවා. පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කිරීමට නොහැකි බව විකුණුම් සංකල්පයේ මූලික හරයයි. පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත අලෙවි කිරීමට නොහැකි බව විකුණුම් සංකල්පයේ මූලික හරයයි. එනම් තරගකාරී විකුණුම් ප්‍රතිපත්ති හා විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීමෙන් විකුණුම් වැඩි කර ගැනීම මගින් ලාභය හා වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමයි. මෙයද විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි. මෙයද විකුණුම්කරු අභිමුඛ සංකල්පයකි. දැන් බලන්න මේ තුන්වන සංකල්පයෙන් කියන්නේ මුලින් කිව්ව සංකල්ප දෙකටම වඩා වෙනස් වූ පණිවිඩයක්නේ. මං කිව්වා හැම සංකල්පයකින්ම අපිට පණිවිඩයක් දෙනවා. මඟ පෙන්වීමක් කරන එක තමයි දර්ශනයක් කියන්නේ. හරිද? එතකොට මේකෙන් මේ තුන්වෙනි සංකල්පයෙන් දෙන්නේ වෙනස් වූ පණිවිඩයක්. වෙනස් වූ මඟ පෙන්වීමක් නැත්නම් දර්ශනයක්. මොකද්ද? පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සපයලා ඔහුව මිලදී ගන්න පෙළඹෙව්වේ නැත්නම් මිලදී ගන්නේ නැහැ. මිලදී ගන්න පෙළඹවීම තුලින් ඔහු සත්‍ය ගනුදෙනුකරුවෙක් බවට සත්‍ය පාරිභෝගිකයෙක් බවට පත් කරගත හැකි බව තමයි මේකෙන් උදාහරණය කරන්නේ. තේරෙනවද? එබනම් අලෙවිකරුවන්ගේ මූලික වගකීම වෙන්නේ මොකද්ද මේ සංකල්පයන්? මූලික වගකීම වෙන්නේ අනිවාර්යයෙන්ම ඉතා ආකර්ශනීය ලෙස නැත්නම් සිත් ගන්නාසුළු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරලා ගැනුම්කරුවා නැත්නම් ගැනුම්කරුවාව අදාළ භාණ්ඩ මිලදී ගැනීමට ඉතා ඉහළින් පොළඹවන්නට ඕනේ. තේරුණාද? ඉතා සිත් ගන්නාසුළු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරමින් පාරිභෝගිකයා මිලදී ගන්න පොළඹවා ගන්නට ඕනේ. මේකෙන් දෙන පණිවිඩය අනුව. එහෙනම් මොකද වෙන්නේ? ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම රූපවාහිනී අන්තර්ජාලයේ ගුවන් විදුලියේ සිත් ඇද්ද ගන්නාසු කියන්නේ දැක්කම අපට දෙවරක් බලන්න හිතෙන ඇහෙනකොට කීප සැරයක් අහන්න හිතෙන ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන්න. ඒ ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රචාරණ දැන්වීම මගින් ඒ භාණ්ඩය කෙරෙහි පාරිභෝගිකයාගේ සිත මොකද වෙන්නේ? ආකර්ෂණය කරගන්න ඕනේ. එසේ කිරීම තුළින් තමයි මිලදී ගන්න පොළඹවන්න පුළුවන්. එහෙම පෙළඹවීම වැඩි කරන්න ඉල්ලුම වැඩි වෙලා විකුණුම් වර්ධනය වෙනවා කියන එක තමයි මේ සංකල්පයෙන් කියන්නේ. ඕක අදටත් වළංගුයිනේ. අදටත් වළංගුයි. අද බලන්න ව්‍යාපාර ලෝකේ සමහර ව්‍යාපාර අපි නොහිතන විදියට අපි හිතන අවුරුදු 5කින් 6කින් මහා පරිමාණ ව්‍යාපාරයක් වෙයි කියලා හිතන ව්‍යාපාරය අවුරුදු 2කින් වගේ ඒතනට එන්නේ නැද්ද? එනවා. සමහරට අපි අවුරුදු 2කින් මහා පරිමාණ තත්ත්වයට එයි කියලා හිතන ව්‍යාපාරය අවුරුදු 10ක් යන්නද යනවා. ඒ යන්නේ ප්‍රවර්ධනය අඩුයි. ඒ යන්නේ ප්‍රවර්ධනය අඩු නිසා. ප්‍රවර්ධනය වැඩි කිරීමෙන් ඉතා කෙටි කාලින වැඩි කරන්න පුළුවන්. දැන් මගෙන් උදාහරණයක් ගත්තොත් පෞද්ගලිකව මම අවුරුදු 35කට ආසන්න කාලයක් ගුරු වෘත්තිය ඉගෙනුව පෞද්ගලික ගුරු වෘත්තියත් රජයේ ගුරු වෘත්තියත් මම ලංකාවේ වාණිජ්‍ය විෂය ධාරාවේ ප්‍රථමයා බිහි කරන දෙවරක් දායක වුණා. දිස්ත්‍රික් ප්‍රමුඛයන් මම හිතන්නේ ගොඩක් බරික මතක නැහැ. ඒක 100 ගණන් මම බිහි කරලා ඇති. එකම දවසකවත් මම අඩු ගන්න හෑන්ඩ් බිල් එක ගහලා නැහැ. මේ ලංකාවේ දිවයිනේ ප්‍රථමයා බිහි කරන දායක වූ පාඨමාලා දිස්ත්‍රික් ප්‍රමුඛයන් බිහි කළ පාඨමාලා කියලා මම දාලා නැහැ. එකක් මට ලැජ්ජයි. හේතුව මම විෂය ඉගෙනුවා. ළමයා ඉගෙන ගත්තා. මම ඉගෙනුවට ළමයා ගත්තේ නැත්තම් ළමයාට දිස්ත්‍රික් පළවෙනිය හෝ අයිලන්ඩ් ෆස්ට් වෙන්න බෑනේ. ඒක ළමයාගෙත් ගුරුවරයා දායක වෙනව නැතුව නෙවෙයි. ගුරුවරයා දායක වෙනවා. නමුත් ළමයා ගත්තේ නැත්තම් ළමයා ඉගෙන ගත්තේ නැත්තම් තේරුණාද? මම ඉගෙනුවම ඒ ප්‍රතිඵලය ළමයාගේ. ඒ ගන්න ප්‍රතිඵලය ළමයාගේනේ. ඕක හරියට ඕගොල්ලන්ගේ බේකරියට මම කේක් එකක් ගේනවා. මට කේක් හදන්න හොඳට පුළුවන්. මට අවන් එකක් නැහැ. තේරුණාද? මට පෝරණුවක් නැහැ. ඔයාලගේ බේකරියේ දර පෝරණුවක් තියෙනවා, අවන් එකක් තියෙනවා. මගේ තියෙන අවන් එකක් අවන් එක කැඩිලා. මට කේක් හදන්න පුළුවන්. මට වෙඩින් කේක් ඕඩරයක් ඇවිල්ලා මම ලස්සනට කේක් එකක් හදනවා.
හැබැයි මට කේක් එක පුච්ච ගන්න මගේ දැන් oven එක වැඩ කරන්නේ නැහැ. මම ඕගොල්ලන්ගේ බේකරියට ඇවිල්ලා ඕගොල්ලන්ගේ බේකරියෙන් කේක් එක පුච්ච ගන්නවා සල්ලි ගෙවලා. කේක් එක දැන් කාගේද? කේක් එක ඔයාලගේද මගේද? ඔයාලගේ පෝරුණුවේ තමයි කේක් එක පිච්චුවේ. මම මුදල් ගෙව්වා ඒකට. කේක් එක ඔයාලගේද මගේද? මගේ කේක් එක. ඒ වගේ තමයි මම ඉගෙනුවා තමයි. මම උගන්වලා ළමයා ඉගෙනගෙන ප්‍රතිඵලය ගත්තම ප්‍රතිඵල මගේද? නෑ ළමයාගේ. මම ඉන්නේ එතනයි. මම ඉන්නේ එතනයි. ඒ නිසා මම 2.5 වැඩ කරලා නෑ. ඒතර ඒ තේරෙයි. නමුත් ඒකම අපිට අවාසි වුණා. ඒකම අවශ්‍ය නෑ. ඔය ප්‍රතිඵල පිට ප්‍රතිඵල පෙන්වමින් අපි උගන්වමින් යන ගමනේදී ඉඳ හිට දිස්ත්‍රික් 1 2 වගේ ප්‍රතිඵලයක් පිට ගියොත් එහෙම අලුත් ගුරුවරයෙකුට ඒ ගුරුවරයා ඒක ලොකුවට ගහනවා. මෙන්න දිස්ත්‍රික් පළවෙනි අපෙන්. ආදි වශයෙන් ලොකු ප්‍රචාරක හෑන්ඩ් අවුට් බෙදෙනවා. ලක්ෂ ගාණක් කට් අවුට් පෝස්ටර් ගහනවා. ළමයි හිතනවා මෙයා තමයි හොඳ ගුරුවරයා. යනවා. ඔන්න පුංචි උදාහරණයක් පෙන්වන්නේ. ප්‍රවර්ධනය අදටත් ඕනේ. ප්‍රවර්ධනය අදටත් ඕනේ. word to mouth advertising එකක් තියෙන එක හරි දැන් අපි උගන්වපු කාලේ පුරාම අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. word to mouth advertising. ඒ කියන්නේ කට වචනේ. දැන් මම ඉගැන්නුවම ඕගොල්ලෝ කියනවා අපේ සර් හොඳට ඉගැන්නුවා. අපි දන්න කෙනෙක් යවන්නේ අපිට සර්ලා කර තමයි යවන්නේ. එහෙම චේන් එකක් නැහැ වුණොත් ඕක දිගටම කරන්න බෑ. දිගටම කරන්න බෑ. මොකද ප්‍රවර්ධනයෙන් අපිට ප්‍රශ්නයක්. ප්‍රවර්ධනේ නොතිබුණා නම් ඒක හරි. ප්‍රවර්ධනයත් මේ ලෝකේ සක්‍රිය වෙන නිසා ඒක දිගටම අපිට කියන්න බෑ. ප්‍රවර්ධනයක් කරන්න ඕනේ. දැන් බලන්න ලෝකේ ලංකාවේ ජනප්‍රියතම දේශීය නිෂ්පාදිත දේශීය පානයන් කලක් තිස්සෙම තියෙන ඒවා එකපාරට ඇදගෙන වැටෙනවා. මොකක්ද හේතුව? අන්තර්ජාතික බීම වර්ග ලංකාවේ අපි පානය කරන්න පටන් ගන්නවා. මොකක්ද ඒක හේතුවක්? ප්‍රවර්ධනය. ජාත්‍යන්තර මට්ටමේ දැඩි ප්‍රවර්ධනයක් කරනවා. ඒ ප්‍රවර්ධනයට අපේ මොකද වෙන්නේ? දෙසවන් අපේ සිත ඔක්කොම ඇදිලා යනවා. තේරෙනවද? අවසානයේ මොකද වෙන්නේ? අපේ දේශීය නිෂ්පාදනය මොකද වෙන්නේ? ඇද වැටෙනවා. එහෙමනේ වෙන්නේ. දැන් මම පුංචි කාලේ තිබුණ සීතකරණයක්. සෑම ගෙදරකම සීතකරණය තියෙනවා. ඒ ගෙදරට ලොකු වටිනාකමක් එනවා. ලොකු වැලියු එකක් එනවා. එයාලා ගෙදර තියෙන්නේ සිසිල් සීතකරණය. ඇත්තටම ඒක බ්‍රෑන්ඩ් එකකට කවන්නේ සිසිල් සීතකරණය. ඒක පුදුම වටිනාකමක් තිබුණානේ. හරි ගහම්බීරයි. හරියට ගෙදරක මර්සිඩස් බෙන්ස් කාර් එකක් තියෙනවා වගේ. තේරුණාද? නමුත් ඒ සීතකරණය නැතරම නැතු වුණානේ. නැති වෙන ප්‍රධාන හේතුව මොකද්ද? ලෝක ප්‍රසිද්ධ ප්‍රවර්ධන නැත්නම් ප්‍රචාරණ වැඩසටහන් මගින් වෙනත් බ්‍රෑන්ඩ් එක සීතකරණයක් ප්‍රසිද්ධ කරා අද දක්වාත් යන්නේ ඒක තමයි. ඒ නිසා ප්‍රවර්ධනයේ මගින් පුළුවන් වෙළඳපොළ ඇති කරන්නත් නැති කරන්න. ඒ නිසා මේකෙන් කියන පණිවිඩය අර දෙකට වඩා වෙනස්. මුල් එකෙන් කිව්වේ නිෂ්පාදනයේ මිල අඩුවට දෙන්න පුළුවන් නම් වෙළඳපොලේ සුලභ කරන්න පුළුවන් නම් විකුණ ගන්න පුළුවන්. දෙකෙන් කිව්වේ නිමෙව්මේ ගුණත්වය වැඩි කරන්න පුළුවන් නම් පාරිභෝගිකයා වැය කරන මිලට ස්තරම් භාණ්ඩයක් දෙන්න පුළුවන් නම් ඉල්ලුම වර්ධනය වෙනවා. මේකෙන් කියන්නේ ඒ පණිවිඩ දෙකම නෙමෙයි. වෙනම පණිවිඩයක්. වෙනම දර්ශනයක් මේකෙන් කියන්නේ. මොකක්ද මේකෙන් දෙන දර්ශනය? ආකර්ෂණීය ප්‍රවර්ධනයක් තුළින් ගනුදෙනු කරන මිලදී ගැනීමට පෙළඹවීම ඔස්සේ ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් තමයි මෙතන ප්‍රධාන අවිකර උපාය මාර්ගය වෙන්නේ. ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් ගනුදෙනු කරෝ පෙළඹවීම තුළින් ඉල්ලුම වැඩි කරගත හැකි බව තමයි මේකෙන් කියන්නේ. එහෙනම් මේකේ හරය තමයි ආකර්ෂණීය. ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් තුලින් ඉල්ලුම වර්ධනය කළ හැකි බව. පැහැදිලිනේ? ඔය වගේ පැරණි දර්ශනය වන නිෂ්පාදකයා හෝ නිෂ්පාදනය කේන්ද්‍ර කොටගත් අලෙවිකරන දර්ශනය තුලින් නිෂ්පාදිත විකුණුම් කියලා සංකල්ප තුනක් ලෝකෙට දායද වුණා. දැන් මතකද නැවත තුන? නිෂ්පාදන සංකල්පයෙන් කිව්වේ වෙළඳ පොලේ භාණ්ඩ සුලභව තියෙනවා නම් මිල අඩු නම් මිනිස්සු ඉල්ලනවා. විකුණු වැඩි කරගන්න පුළුවන්. ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. එන අලෙවිකරන්ගේ කාර්යභාරය මොකද්ද? නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ ක්‍රමදියත් කරමින්
බෙදාහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරමින් වෙළඳ පොලේ භාණ්ඩ සුලභ කරලා අඩු මිලට සපයන්න ඕනේ. දෙවෙනි එක නිෂ්පාදිත ප්‍රොඩක්ට් හරක නිෂ්පාදන මේක නිෂ්පාදිත සංකල්පය. මේකෙන් කිව්වේ පාරිභෝගිකයා වැය කරන මිලට ඊටාම අනර්ග තත්ත්වයේ සුපිරි තත්ත්වයේ නිෂ්පාදිත ලබා දුන්නොත් පාරිභෝගිකව මිලදී ගන්නවා. වැය කරන මිලට ඊටාම අනර්ග තත්ත්වයේ නිෂ්පාදිත දෙන්න පුළුවන් නම් පාරිභෝගිකෝ ඒවා වැඩි වැඩියෙන් මිලදී ගන්නවා විකුණුම් වැඩි කරගත හැකියි. ඒ අනුව අලෙවිකරුවන්ගේ කාර්යභාරය මොකක්ද උනේ? ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනය මනවින් යොදා ගනිමින් භාණ්ඩයේ ගුණත්වය ඉහළ දැමීම. තුන්වන සංකල්පයන විකුණු සංකල්ප කියන්නේ ඔය දෙකම නෙවෙයි. පාරිභෝගිකයාට ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරමින් මිලදී ගැනීමට පෙළඹවීම ඔස්සේ විකුණුම් වැඩි කරගන්න පුළුවන්. පෙළඹෙව්වොත් පාරිභෝගිකෝ වැඩි වැඩියෙන් ඉල්ලනවා. එනම් විකුණුම් වර්ධනය වෙන බව. එනම් ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන්න කියන එක තමයි මේ සංකල්පයෙන් කියන්නේ. ඔව්. අපි බලමු දෙවෙනි දර්ශනය. පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරන දර්ශනය. නැත්නම් ගනුදෙනුකරුවා කේන්ද්‍ර කොටගත් අලෙවිකරන දර්ශනය. නැත්නම් පාරිභෝගිකයා මුල් කරගත්. නැත්නම් ගනුදෙනුකරුවා මුල් කරගත් අලෙවිකරන දර්ශනය. නැත්නම් ඉලක්ක කරගත් දර්ශනය. මේක ක්‍රම 6කට ගිය හැකිනේ. පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණය. පාරිභෝගිකයා මුල් කරගත් අලෙවිකරණය. පාරිභෝගිකයා ඉලක්ක කරගත් අලෙවිකරණය. ක්‍රම 3යි. ඊට පස්සේ ගනුදෙනුකරු. ගනුදෙනුකරු කේන්ද්‍ර කොටගත් අලෙවිකරණය. ගනුදෙනුකරු මුල් කරගත් අලෙවිකරණය. ගනුදෙනුකරු ඉලක්ක කරගත් අලෙවිකරණය. ක්‍රම 6ක් තියෙනවා. කන්සියුමර් or customer oriented marketing or customer oriented marketing philosophy කියන එක. පළමුව පාරිභෝගිකයින්ගේ නැත්නම් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ නිපදවා ඒවා පාරිභෝගිකයින්ට නැත්නම් ගනුදෙනුකරුවන්ට අලෙවි කිරීමට වෙරදැරීමෙන් නිදහස් වේ. මෙම නූතන අලෙවිකරණය දර්ශනය තුළින්ද අලෙවි සංකල්ප 4ක් ගොඩනගා ඇත. දැන් මේක සම්පූර්ණ වෙනස් දරුවනේ මේ දර්ශනය. මුලින්ම කිව්වේ නිෂ්පාදකයා හෝ නිෂ්පාදිතය කේන්ද්‍ර කොටගත් දර්ශනයෙන් කිව්වේ පාරිභෝගික අවශ්‍යතා කරේ අවධානය යොමු නොකර ව්‍යාපාරිකයාගේ නැත්නම් අලෙවිකරුවගේ අභිමතය පරිදි භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා අලෙවි කරන්න උත්සාහ ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස්. මේකෙන් කියන්නේ පාරිභෝගිකගේ අවශ්‍යතා හඳුනාගෙන අනවශ්‍ය හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒවා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ නිපදවා ඒවා පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට ක්‍රියා කිරීමෙන් විකුණුම් වැඩි කරගත හැකි. වෙළඳාම වැඩි කරගත හැකි බව තමයි මේකෙන් උදාහරණය කරන්නේ. එදාට වඩා මේ දර්ශනය සාධාරණයි නේද? මොකද මේක මේ දර්ශනයේ පටන් ගන්නෙ වෙළඳ පොලේ. මේ දර්ශනයේ පටන් ගන්නෙ වෙළඳ පොලේ. පාරිභෝගිකයාගේ. ඒක සාධාරණයි. ඉස්සෙල්ල දර්ශනයේ පටන් ගත්තේ කොහෙන්ද? නිෂ්පාදකයාගේ. නැත්නම් කම්මලෙන් කියලා අපි කියන්නේ. කම්මලෙන්. නැත්නම් ව්‍යාපාරේ. නැත්නම් විකුණුම් කරුවෙන්. මේක පටන් ගන්නේ පාරිභෝගිකයාගේ. නැත්නම් වෙළඳ පොලේ. එහෙනම් මෙන්න මේකෙන් මේ දර්ශනයෙන් සංකල්ප 4ක් ආවා. බලමු මොනවද කියලා. පළවෙනි එක තමයි අලෙවිකරණ සංකල්පය. මාකටිං කන්සෙප්ට්. මාකටිං කන්සෙප්ට්. සාමාන්‍යයෙන් 2010 වර්ෂය වෙනකම්ම අලෙවිකරණ ලෝකේ දිග්විජය කළ අලෙවිකරණ සංකල්පය තමයි මාකටිං කන්සෙප්ට් එක. අලෙවිකරණ සංකල්ප භූමිකාව තුළ ප්‍රධානම සංකල්පය වශයෙන් ලෝකේ වැළඳගත්තේ අලෙවිකරණ සංකල්පය මාකටිං කන්සෙප්ට්. ඒ මොකද පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා හඳුනාගෙන සෙසු තරඟකරුවන්ට සාපේක්ෂව එනම් තරඟකරුවන්ට වඩා ඉතා ඉහළින් එම අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීමට ක්‍රියා කිරීම මගින් වෙළඳපොළ ජය ගන්න මාවත තමයි මේක පෙන්වු කරන්නේ. තේරුණාද? බලමු. මෙම සංකල්පයේ හරය වන්නේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි මේකේ මූලික සංකල්පය උනේ. තේරුණාද?
නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීම. මේක අලෙවි කළ හැකි අතිශය වැදගත්. අලෙවි කළ හැකි කියන්නේ මොකද්ද? පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩය. නිෂ්පාදකයට අවශ්‍ය භාණ්ඩ නෙවෙයි. අලෙවි කරුට අවශ්‍ය භාණ්ඩ නෙවෙයි. විකුණුම් කරුට අවශ්‍ය භාණ්ඩ නෙවෙයි. පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ දෙන්නේ. ඒකයි මේ කියන්නේ පැහැදිලිවම නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීම. එනම් තමයි ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා හා වූමනා හඳුනාගෙන ඊට අනුකූලව භාණ්ඩා සේවා නිර්මාණය කළ යුතු බවත් ඒ මගින් පාරිභෝගික තෘප්තිය ළඟා කර දී යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් වේ. හරිනේ. අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමනේ මේකේ තේමාව. ඒ අදහස් කරන්නේ මොකද්ද? ඉලක්ක වෙළඳ පොලේ. දැන් මතකද ඉලක්ක වෙළඳ පොල කියන එක? ඛණ්ඩ කළ වෙළඳ පොල කොටස් අතුරෙන් අපේ සම්පත් හැකියාව අනුව තරගකරුවන්ට සාපේක්ෂව වැඩි වෙළඳ පොලක් දිනා ගන්න පුළුවන් වන විදියට සේවය කරන්න අපි තෝරගත්ත පාරිභෝගික කණ්ඩායම තමයි ඉලක්ක වෙළඳ පොල කියන්නේ. පාරිභෝගික කණ්ඩායම් එකක් කීපයක්. ඒ ඉලක්ක වෙළඳ පොලේ අවශ්‍යතා සහ වූමන හඳුනගෙන ඊට අනුකූලව භාණ්ඩාසය කියන්නේ ඒ අවශ්‍යතා සහ වූමන හඳුනගෙන ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් වන ආකාරයේ අනුකූල භාණ්ඩ කියන එක ඉෂ්ට කරගන්න පුළුවන් වන ආකාරයේ භාණ්ඩා සේවා නිර්මාණය කළ යුතු බවත් ඒ මගින් පාරිභෝගික තෘප්තිය ළඟා කර දිය යුතු බවත් මෙම සංකල්පෙන් අදහස් යන පාරිභෝගික තෘප්තිය ගැන මෙතන හොඳින් කතා වෙනවා. පාරිභෝගික තෘප්තිය ගැන මෙතන හොඳින් කතා වෙනවා. තේරුණාද? පාරිභෝගික තෘප්තිය ගැන මෙතන හොඳින් කතා වෙනවා. පාරිභෝගික තෘප්තිය ගැනත් මෙතන කතා වෙනවා. තේරුණාද? පාරිභෝගික තෘප්තිය. මොකද ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා සහ වූමනා හඳුනගෙන ඒ පාරිභෝගිකයන් තෘප්තිමත් කළ හැකි වන ආකාරයෙන් භාණ්ඩ ආසේවල් විකරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉල්ලන භාණ්ඩ අපි දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඉල්ලන භාණ්ඩ මිසක් අපිට හදන්න පුළුවන් භාණ්ඩේ හෝ අපිට හොඳ භාණ්ඩේ ඒගොල්ලෝ දීලා වැඩක් නැහැ. පාරිභෝගිකයට හොඳ භාණ්ඩේ. පාරිභෝගිකයට ඉල්ලන භාණ්ඩේ. පාරිභෝගික කැමති භාණ්ඩේ තමයි අපි දෙන්නට ඕනේ. තේරුණාද? මෙය පාරිභෝගික අභිමුඛ සංකල්පය ගන්න. මේක පාරිභෝගික අභිමුඛ සංකල්පයක්. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කිව්වේ නිෂ්පාදකයා නැත්නම් විකුණුම් කර අභිමුඛ කියලා නෑ. මේක පාරිභෝගික අභිමුඛ සංකල්පයක් ඒ නිසා. තේරුණාද? පාරිභෝගික අභිමුඛ සංකල්පයක්. නිෂ්පාදකයාට වඩා පාරිභෝගික අවශ්‍යතාවලට හා වුමනාවලට මුල් තැනක් හිමි වේ. නිෂ්පාදකයට මේකේ වටිනාකම අඩුයි. නිෂ්පාදකයනේ මෙතන භූමිකාව පාරිභෝගිකයා. කේන්ද්‍රීය සාධකයේ පාරිභෝගිකයා හිමි වේ. මෙම සංකල්පයේ ද්විසාධක අලෙවිකරණ සංකල්පය ලෙස හඳුන්වයි. අන්න මෙම සංකල්පය ද්විසාධක. ඇයි මේ ද්විසාධක කියන්නේ? ද්විසාධක අලෙවිකරණ සංකල්පය කියන්නේ මේකේ වැඩ දෙකක් වෙනවා. එකක් මොකද්ද? එකක් තමයි පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනාගත යුතුයි. හරිද? මේක ද්විසාධක වෙන්න හේතුව ඕකයි. පළවෙනි එක ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා හා වුමනා ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා හා වුමනා හඳුනාගත් ගැනීම. දෙක එම වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කිරීම. එම වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කිරීම. ඒක තමයි ද්විසාධක අලෙවිකරණ සංකල්පය කියන්නේ. මොකද මේ කියන්නේ නිෂ්පාදකයාගේ පැත්ත නෙවෙයි. මේ සංකල්පයෙන් ප්‍රබලම සාධකය බවට පත් කරන්නේ පාරිභෝගිකයා. මෙම සංකල්පය
යොමු වෙලා තියෙන නැඹුරු වෙලා තියෙන කාටද පාරිභෝගිකයා දෙසට නැත්නම් පාරිභෝගිකයා සහ ඌගේ අවශ්‍යතා සහ වුමනා දෙසට. එහෙනම් පළමුව පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හඳුනා ගන්න ඕනේ. පර්යේෂණ මගින් වෙළඳපොළ පර්යේෂණ මගින්. දෙවනුව එම වුමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කරන්න ඕනේ. එහෙම කළොත් පාරිභෝගික අපිට දිනා ගන්න පුළුවන්. පුළුල් වෙළඳපොළ කොටසක් අත්පත් කරගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. අලෙවි කරන සංකල්පය. අවශ්‍යතා කියන්නේ පාරිභෝගිකයාට ඉල්ලන දේ දෙන්න ඕනේ. අපිට ඕන දේ දීලා හරියන්නේ නැහැ. පාරිභෝගික ඉල්ලන්නේ පැණි රස කැවිලි නම් අපි කියන එහෙම එච්චර එහෙම පැණි රස කන්න එපා ෂුගර් නගිනවා. ඕගොල්ලෝ ලෙඩ වෙනවා. ඒක අපිට අදාළ නැහැ. හරිද? එහෙම කිව්වොත් කියලා අපි පැණි රස අඩු කළොත් මොකද වෙන්නේ? පාරිභෝගික ගන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න දෙන්නේ නැහැ. පාරිභෝගික ඉල්ලන්නේ මොකද්ද? පැණි රසද අපි දෙනවා. පැණි රස වැඩි කරලා. තේරුණානේ? පාරිභෝගිකයා භෝජනාගාරයකින් ඉල්ලන්නේ මිරිස් නැති කෑමන. ඔක්කොම සුදට අපි කියන්නේ සුදට වෙනවා කියලා කියන්නේ මිරිස් නැති කෑමන. ඉතින් එහෙම කන්න බෑ. නමුත් එයා ඉල්ලන්නේ ඒක නම් අපි ඒක දෙන්න ඕනේ. ඒක තමයි මේ සංකල්පේ තේමාව. ඒක තමයි මේ සංකල්පේ තේමාව. තේරුණාද? රයිට්. ඊළඟට සමාජීය අලෙවිකරණ සංකල්පය. සෝසියටල් මාකටිං කන්සෙප්ට්. නූතන අලෙවිකරණ දර්ශනය තුළින් හඳුන්වා දෙන දෙවන සංකල්පය තමයි සමාජීය අලෙවිකරණ සංකල්පය. පාරිභෝගික හා සමාජීය යහපැවැත්ම ආරක්ෂා වන හෝ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපොළේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කිරීම සමාජීය අලෙවිකරණ සංකල්පය ලෙස හැඳින්වේ. පාරිභෝගික හා සමාජීය යහපැවැත්ම දෙකක් මේක කියනවා. එකක් පාරිභෝගික අනිත් එක සමාජීය යහපැවැත්ම ආරක්ෂා වන හෝ වැඩි දියුණු වන පරිදි ඉලක්ක වෙළඳපොළේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කිරීම සමාජීය අලෙවිකරණ සංකල්ප ලෙස හැඳින්වේ. අලෙවිකරණ ප්‍රතිපත්ති තීරණය කෙරෙන විට වෙළඳ ලාභය පාරිභෝගික අවශ්‍යතා මෙන්ම සමාජීය හිතකර භාවය පිළිබඳ කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරේ. මෙම සංකල්පය ත්‍රිසාධක අලෙවිකරණ සංකල්ප ලෙස හඳුන්වයි. ත්‍රිසාධක අලෙවිකරණ සංකල්පය. ඇයි මේ ත්‍රිසාධක අලෙවිකරණ සංකල්පය කියන්නේ? ත්‍රිසාධක මේකේ සාධක තුනක් යොමු කරනවා. එකක් තමයි අවශ්‍යතා හා වුමනා. දෙක තමයි වුමනා තෘප්තිමත් කළ හැකි නිමෙවුම්. අපිට ඕන නිමෙවුම් නෙවෙයි ඒගොල්ලෝ ඉල්ලන එක දෙන්න ඕන. තුන්වෙනි එක තමයි මොකද්ද? සමාජීය යහපැවැත්ම. සමාජීය යහපැවැත්ම. ඒක තමයි ත්‍රිසාධක කියන්නේ. ත්‍රිසාධක සංකල්ප. ඉස්සෙල් සාධක දෙකයි ද්විසාධක. ඒකේ පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා හඳුනා ගැනීම දෙක ඒවා තෘප්තිමත් කරන්න පුළුවන් මට්ටමේ භාණ්ඩ ආසේවා ලබා දීම. මේකේ දෙකම කියන දෙකට අමතරව මොකක්ද එන්නේ සමාජීය යහපැවැත්ම, සමාජ හිතකර භාවය. දැන් ඔබට දැනෙනවද අලෙවිකරණ සංකල්පයයි දැන් මේ කියන සමාජීය අලෙවිකරණ සංකල්පයයි දෙකම එකයි. එකම එක වෙනසක් තියෙනවා. මොකක්ද? අලෙවිකරණ සංකල්පයෙන් සමාජ යහපත, සමාජ හිතකර භාවයේ අවධාරණය කළේ නැහැ. මේකෙන් සමාජ යහපත, සමාජ හිතකර භාවයත් අවධාරණය කරනවා. ඒ නිසා අලෙවිකරණ සංකල්පය හොඳයි, ඊටත් වඩා හොඳයි මේ සංකල්පය. තේරුණාද? මේ සංකල්පය බොහොම අහිංසකයි. ඒ වගේම ඒ කියන්නේ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සටන් කරන සංකල්පයක්. අලෙවිකරණ සංකල්පයෙන් කිව්වේ අපිට ඕන දේ නෙවෙයි ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා හඳුනගන්න. ඒ හඳුනගත්ත අවශ්‍යතා සහ වුමනා ඉතා ඉහළින්ම තෘප්තිමත් කළ හැකි භාණ්ඩ ආසේවා දෙන්න. එතකොට අපට විශාල ඉල්ලුමක් ජනිත කරගන්න පුළුවන්.
හරිනේ. මේකෙනුත් ඒකම කියනවා. හැබැයි ඒ අතර කියනවා සමාජ යහපැවැත්මත් ආරක්ෂා වෙන්න ඕනේ. සමාජ යහපැවැත්මත් ආරක්ෂා වෙන්න ඕනේ. හෙවත් සමාජ යහපැවැත්ම කියන්නේ සමාජ හිතකර භාවය නැත්තම්. සමාජ හිතකර භාවයත් ආරක්ෂා වෙන්න ඕනේ. සමාජ තේරෙනවද? සමාජ යහපැවැත්ම කියන එකම තමයි සමාජ හිතකර භාවය කියන්නේ. තේරෙනවද? එහෙනම් සමාජ හිතකර භාවය රැකෙන්නත් ඕනේ. හොඳයි මේ සංකල්පය තේරෙනවද? මේ දෙකේ වෙනස මම කියන්න. දැන් අපි දන්නවා දැන්ට අවුරුදු ගණනකට පෙර ලංකා අලුත්ම ආහාර වර්ගයක් එළදපොළට ආව බීම පැකට්. සරලයි. බීම පැකට් පොලිතින් පැකට් එකකට දාලා තියෙන බීම පැකට් බොන්න කූල් කරලා ඒක දැන් අපි හිතනවා ඒක මේ ගම් වලට පමණක් ආවෙන එකක් නෑ. නගරෙත් ඔක තියෙනවා. මේ නගරේ කොළඹ 7 ජීවත් වෙන අයව මම දැකලා තියෙනවා බීම් පැකට් සමහරට මේ එක නෙවෙයි දෙක තුනක් එකපාරට මොකද කරන්නේ? පරිභෝජනය කරනවා, සක් කරනවා. ගමෙත් එහෙමයි. ඕකට නිකන් බීම් පැකට් උම්මාදයක් වුණානේ අන්තිමට ඕක වෛද්‍යරු හරියට විරුද්ධ වුණා. ඒ කියන්නේ බාල පොලිතින් වලනේ මේව කරන්නේ. ඒ බාල පොලිතින් එකට දැම්මම දැන් ඒකට දානවනේ එක එක බීම වර්ග වලට දානවා කෙමිකල්ස් දානවනේ. සිට්‍රික් ඇසිඩ් ටිකක් දානවා. ඒ දාන ඒවා අර පොලිතින් එකත් එක්ක මොකද වෙන්නේ? වැරදි විදිහට ප්‍රතික්‍රියා කරලා ඒක බිව්වම අපේ ඔය අක්මාවට එහෙම ලොකු බලපෑමක් වෙනවා කියලා ડોක්ටර්ස් ලොකු ලිපි පළ කරානේ. එහෙම පළ කරලා මේක කාලයක් නැතුවම තිබුණා. දැන් ආයි තියෙනවනේ. දැන් ආයි තියෙනවා. දැන් නිකන් හිතන්න පුංචි ළමයෙක් ගැන. පුංචි ළමයිට මේක හරි ආසයිනේ. එක එක රසෙන් බීම් පැකට් උරන්න. තේරුණාද? එකක් අයිස් සෙම වලට සෙම වර්ධනය වෙනවා. එකක් අර වගේ අර කෙමිකල්ස් අර පොලිතින් එක ප්‍රතික්‍රියා කරලා ශරීර අවයව වලට හානි කරනවා. හොඳ නෑ කියලා පැහැදිලිව වෛද්‍යවරු කියන්නේ. නමුත් පොඩි ළමයට ඒක වැඩක් නෑනේ. පොඩි ළමයට ඕනේ මොකක්ද බීම් පැකට්මයි. අම්මත් එක්ක වෙලෙන්සලට ගියාම ටිකක් වෙලා ඉන්න නහයෙන් අරලා ගාලා අම්මගේ කකුල බෙරි කරවනේ. ඉතින් අම්මා එකපාර නිකන් දෙවෙනි සැරේ කරදී මොකද ළමයෝ? පස්සේ ඔන්න නහයෙන් අරන මොකද මට බීම් පැකට් එකක් ඕනේ. එහෙම කියලා ඉල්ලනවනේ. ඒක ඇහුවම ඊට පස්සේ කඩේ ඉන්න මුදලාලි කියනවා එපා පුතා ඒව ජරාවේ බොන්න එපා පුතාට මම දෙන්නම් හොඳ කෝලි කුට්ටු ගෙඩියක් නැත්නම් යෝගට් එකක් කන්න දෙන්නම් ඊපස්සේ මේකට තවත් කේන්ති සමහරට අර කටකාර පොඩි ළමෙන්න බයිනෝ යෝගට් එක ගහ ගන්නවා ඔළුවේ එහෙම හරි කියනවනේ මේ අවසානයේ බැරිම තැන බේරෙන්න බැරි තැන බීම් පැකට් එක කරන් දෙන්න. ඒ කියන්නේ ඉල්ලන්නේ බීම් පැකට් බීම් පැකට් එකක් නැතුව යාට කොච්චර හොඳ පානයක් හෝ ආහාර වර්ගයක් දෙන්න නැතුව එයා තෘප්තිමත් කරන්න බෑ. එහෙනම් සමාජීය සංකල්පයෙන් සමාජීය අලෙවි කරන සංකල්පයෙන් ඊට පෙර කිව්ව අලෙවි කරන සංකල්පය දෙකෙන්ම කියන්නේ පාරිභෝගය ඉල්ලන්නේ ඒක නම් බීම් පැකට් දෙන්න ඕන. හරිද? දෙකෙන්ම කියන්නේ බීම පැකට් එකම දෙමු. හැබැයි මේ සමාජීය සංකල්පයෙන් බීම් පැකට් දෙමු කියන එක වෙනස්. කොහොමද? ඒ කියන්නේ රසවත් වෙන්නත් ඕනේ, පැන් රස වෙන්නත් ඕනේ, බීම් පැකට් එකක් වෙන්නත් ඕනේ. එහෙනම් අර සිට්‍රික් ඇසිඩ් දාපු කෙමිකල් දාපු ඒවා නෙවෙයි. එහෙනම් මේකේ සමාජීය සංකල්පයෙන් කියන්නේ සමාජයේ ලෙඩ වෙන්න බෑ. දැන් අලෙවි කරන සංකල්පයෙන් කියන්නේ බීම් පැකට් නිල්ලන්න පොඩි ළමයි රයිට් බීම් පැකට්ම දෙමු. අපිට ඕන දේ දීලා හරියන්නේ නැහැ නේ. හැබැයි පොඩි ළමයි ලෙඩ වෙනවා. ગેස්ට්‍රයිටික් රෝගේ ඉක්මන් වෙනවා ඒගොල්ලන්ට. එහෙම නෙවෙන්නේ. මේ සංකල්පයෙන් කියන්නේ සමාජීය අලෙවි කරන සංකල්පයෙන් කියන්නේ රයිට් බීම් පැකට් දෙමු. හැබැයි බීම් පැකට් එකේ දෙන්නේ මොනවද? පොල්පලා, රණවරා, වැනි හර්බල් මොනවද? ජූස් එක තමයි දෙන්නේ. දෙන්නේ කිතුල් පැණි මිශ්‍ර කරලා. අන්න පැන් රසත් එනවද කොට. කිතුල් පැණි කොහොමද? අකට ලොකු හානියක් නැහැ නේ. කිතුල් පැණි, පොල්පලා, රණවරා වෙනි ජූස් එක දීලා බීම් පැකට් හැදුව මොකද? අන්න ඒක බිව්වම සෙමාමාරුව කෙසේ වෙතත් ශරීර අවයව වලට බරපතල හානි වෙන්නේ නැහැ. ඒක සමහරට ශරීරයේ අවයව ආරක්ෂා කරන ගුණාත්මක නිමවුමක් වෙනවා. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. ඔන්න පුංචි උදාහරණ හිතන්න ඕගොල්ලන්ට තේරෙනවද? අලෙවි කරන සංකල්පයෙන් කියන්නේ පොඩි ළමයි ඉල්ලන්නේ බීම් පැකට් එකම නම් බීම් පැකට් එකම දීමු. දුන්නම තමයි පොඩි ළමයි නැවත බීම් පැකට් ඉල්ලන්නේ. එහෙනම් බීම් පැකට් වල අලෙවි වැඩි වෙන්නේ එතකොටයි. හැබැයි පොඩි ළමයි අසනීප වෙන එක වැඩක් නැහැ එතනට. මේකේ කියන්න බෑ. පොඩි ළමයි අසනීප වෙන්නත් බෑ. බීම් පැකට් එහෙනම් සෞඛ්‍ය ආරක්ෂිත බීම් පැකට් එකක් දෙමු. පොල්පලා රණවරා කිතුල් පැණි මිශ්‍ර කරලා බීම් පැකට් එක හදලා දුන්නම ඒ ප්‍රශ්නේ සිදු වෙනවා. දැක්කද? සමාජීය අලෙවි කරන සංකල්පය එහෙනම් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහට ගිහිල්ලයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. පැහැදිලිනේ? රයිට්.
අපි ඊළඟට බලමු ඊළඟ සංකල්පය ගනුදෙනුකරු සංකල්පය. කස්ටමර් කන්සෙප්ට්. ගනුදෙනුකරු සංකල්පය. ගනුදෙනුකරුවන් වෙන්වෙන්වගෙන ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත් සියලු අලෙවි කරන උපක්‍රම ඒ ගනුදෙනුකරු මුල් කරගෙන සිදු කිරීමත් මගින් සිය අලෙවි කරන ප්‍රයත්නය සාර්ථක කර ගැනීම මෙම සංකල්පය අදහස වේ. පැහැදිලිද? නැවත බලන්න. ගනුදෙනුකරුවන් වෙන්වෙන්වගෙන එක් කෙනාගෙන වෙන්වෙන්වගෙන ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කරන්න ඕන කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා විශේෂයෙන්ම වුමනා වෙන්වෙන්ව හඳුනාගෙන ඒ එකිනෙකාගේ වුමනා තෘප්තිමත් කළ හැකි වන ආකාරයේ නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත් සියලු අලෙවි කරන උපක්‍රම ඒ ගනුදෙනුකරු මුල් කරගෙන සිදු කිරීමත් මගින් සිය අලෙවි කරන ප්‍රයත්නය සාර්ථක කර ගැනීම මෙම සංකල්පයේ අදහස වේ. මෙම සංකල්පයෙන් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබා දීමෙන් පසු ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමයි. මෙම සංකල්පයෙන් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබා දීමෙන් පසු ගනුදෙනුකරුගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමයි. තේරුණාද? දැන් මේ සමස්තයක් වශයෙන් මොකද මේ කියන්නේ? එක් ගනුදෙනුකරුවාගේ අවශ්‍යතා සහ වුමනා කෙරෙහි වෙන්වෙන්ව අවධානය යොමු කරන්න. වෙන්වෙන්ව අවධානය යොමු කරලා තේරුණාද? එකිනෙකාගේ වුමනා තෘප්තිමත් වන ආකාරයෙන් වෙනස් ආකාරයේ නිෂ්පාදිත වලින් හරි ඒ ගනුදෙනුකරුවා තෘප්තිමත් කරන්න. එහෙම තෘප්තිමත් කිරීම තුළ ස්ථාවර වෙළඳපොළක් සුරක්ෂිත වෙළඳපොළක් දිනාගත හැකි බව තමයි මේකෙන් අවධාරණය කරන්නේ. තේරුණාද? එතකොට දැන් මේකේ මේ සංකල්පය තුළින් දිගුකාලීනව ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඇයි? එක් ගනුදෙනුකරුවා වෙනුවෙන් අපි වෙන වෙනම අවධානය යොමු කරා. එක් ගනුදෙනුකරුවාගේ වුමනාවන් අසමාන වූ වුමනාවන්නේ. ගනුදෙනුකරු 5 දෙනෙක් ගන්න වුමනා 5ක් 10ක් ගන්න 10ක්. ඒ අසමාන වූ වුමනාවන් සපුරාලන්න පියවර ගැනීම තුළ අපි එක ගනුදෙනුකරුවාට ඉහළ වටිනාකමක් දුන්නා. දැන් මම 5 දෙනාටම එකම විදියෙන් සලකනවා. මං කියනවා මට එක විදි කරන්න බෑ. මම නිපදවන්නේ මේකයි මේක කැමති නම් ඔයගොල්ලෝ ගන්න නැත්නම් නිකයි. වටිනාකමක් දුන්නේ නැහැ. මම 5 දෙනාට වෙන වෙනම එකම භාණ්ඩේ විවිධ ආකාරයෙන් හැඩයෙන් වර්ණයෙන් ප්‍රමාණයෙන් ගුණයෙන් රසයෙන් ප්‍රමිතියෙන් ආදී වශයෙන් වෙනස් කරලා දුන්නම 5 දෙනාට මේක ගැලපෙනවා. ඒව දුන්නම මොකද්ද මං කරේ? එහෙනම් එක් ගනුදෙනුකරුවාට මං වැඩි වටිනාකමක් මං වැඩි අගයක් ආරෝපණය කළා. ඒක තමයි මේකෙන් අනිවාර්ය වෙන්නේ. ඒ තුලින් මොකද වෙන්නේ? එහෙම වැඩි වටිනාකමක් දුන්නම ඒගොල්ලෝ මට පක්ෂපාතී ගනුදෙනුකරු වෙනවා. පක්ෂපාතී ගනුදෙනුකරු වුණාම ඒගොල්ලෝ දිගු කාලීනව මගෙන් ඉවත් වෙන්නේ. එහෙනම් මගේ වෙළඳපොළ දිගු කාලීනව ස්ථාවර වෙනවා. ඕක හරියට දැන් මහා පරිමාණ ටියුෂන් පන්තියක උපකාරක පන්තියක ළමයි 1000 ගාණක් ඉන්න පන්තියක කිසිදු ගුරුවරයෙකුට මටවත් කාටවත් මේ ළමයි 1000 ගාණක් කරේ එකපාරට අවධානය යොමු කරන්න බෑනේ. 1000 ගණනකෙම සිතුම් පැතුම් වෙනස්. එක්කෙනෙක් කියන එක උදාහරණයක් කියන්නේ. එක්කෙනෙක් කියන උදාහරණ දෙකක් කියන්නේ. උදාහරණ තුනක් කියන්නේ. එක්කෙනෙක් කියනවා දෙපාරක් පැහැදිලි කරන්න. එක්කෙනෙක් කියනවා තුන් පාරක්. එක්කෙනෙක් කියනවා පස් සැරයක් පැහැදිලි කරන්න. එක්කෙනෙක් කියනවා එකපාරක් පැහැදිලි කරන්න එපා. උදාහරණ දුන්නම ඇති. එක්කෙනෙක් කියනවා පැහැදිලි කරාම ඇති උදාහරණ ඕනේ. එක්කෙනෙක් කියනවා උදාහරණ දීලා පැහැදිලි කරන්න. එක්කෙනෙක් කියනවා පැහැදිලි කරලා උදාහරණ දෙන්න. ඔහොමනේ. කාටද ඔක් කරන්න පුළුවන්? කිසිම ගුරුවරයෙකුට කරන්න බෑ. නමුත් කුඩා කණ්ඩායම් පන්තියක් නම් ඒකෙන් ළමයි 10 දෙනෙක් නම් ඒ 10 දෙනාට අපට ක්‍රම 10 මොන ක්‍රියාත්මක කරන්න බැරිද? පුළුවන්. පුළුවන්. ඒ නිසා ඒ 10 දෙනා හොඳට ඉගෙන ගන්න. ඒ 10 දෙනාට ඕන විදිහට මම උගන්වන්නේ. 10 විදිහකට මම උගන්වන්නේ. 10 දෙනාම ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලය යනවා. ඒ 10 දෙනා මට ඊළඟ අවුරුදු 10ක් හෝ 15ක් එවන්න දෙවනවා. එහෙනම් මමත් පවතිනවා. මමත් පවතිනයි මට පක්ෂපාතී වෙලඳපොළ දිගු කාලේ හැදෙනවා. ඒකයි මේකෙන් කියන්නේ. පැහැදිලිද? දැන් වර්තමානයේදී මේ සංකල්පෙට වැඩි වටිනාකමක් වෙලා තියෙනවානේ. ඇයි? ඒක අපුණ නෝට් කරගමු. වර්තමානයේදී මේ සංකල්පෙට වැඩි වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. ඇයි? ඒකට හේතුව තමයි වර්තමානයේදී
මේ සංකල්පයට ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඇයි? ඒකට හේතුව තමයි එක අධික ව්‍යාපාර තරංගය. අධික ව්‍යාපාර තරංගය මත අධික ව්‍යාපාර තරංගය මත දෙක හිමිවන කුඩා ගනුදෙනුකරුවන් කෙටි කාලීනව නෙවෙයි දිගු කාලීනව දිනාගත යුතු වීම. තේරුණාද? අධික ව්‍යාපාර තරංගයේ මත හිමිවන කුඩා ගනුදෙනුකරුවන් දිගු කාලීනව දිනාගත යුතු නිසා මේ සංකල්පයට අද වටිනාකමක් තියෙනවා. අද එන්නෙන්නම ගෝලීය තරංකාරීත්වය ඉහළ යනවනේ. මේ ගෝලීය තරංකාරීත්වය ඉහළ යන නිසා මොකද වෙන්නේ? වෙළඳපොළ කැඩලා තියෙන්නේ අද. අපි කියන්නේ අද කිසිම වෙළඳසැලකට හුස්මක් ගන්න බැරි වෙන ගනුදෙනුකරු ඉන්නේ නැහැනේ. දැන් අපි ළඟ අපේ ගෙවල් ළඟ තියෙන ග්‍රොසරිස් එක එහෙම කතා කරනවා කියනවා සර් අපි ඒ දවස්වල සමහර අය 10 11 බිස්නස් කරනවා. අපිට කන්න වෙලාවක් නැහැ. දැන් සර් මෙන්න දැන් මම උදේට ටිකක් හවසට ටිකක් තියෙන බස් අපිට ගොඩක් වෙලාවට පෑනුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම හැමෝම කියන්නේ උපකාරක පන්ති හිතන්නකෝ. දහස් ගණන් පන්ති දැන් එන්නේ අඩු වුණානේ. දැන් ගුරුවරුන්ට බෙදලා ගිහිල්ලා තියෙන්නේ නේ. අනික දැන් ඈත යන්නෙත් නැහැ. අනික මේ ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනයත් එක්ක තවත් මොකද වෙන්නේ? අවශ්‍යතාවයක් නැහැ යන්නනේ. ඒ නිසා අද හැම උපකාරක පන්ති ශ්‍රේෂ්ඨේ ගත්තත් හැම ගුරුවරයෙකුම ළමයිට කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද වන විට ව්‍යාපාර තරගයත් එක්ක තරගකාරී ව්‍යාපාරිකයන්ගේ ප්‍රවේශයත් එක්ක සමස්ත වෙළඳපොළ හේවත් ගනුදෙනුකරු හැමදෙනාටම බෙදලා ගියා. බෙදලා ගියාම එක් ව්‍යාපාරිකයාගේ අලෙවිකරුවාගේ වෙළඳපොළ කොටස ගනුදෙනුකරු කොටස ටිකක් වෙනවා. අන්නේ ටික රැක ගැනීමට හොඳ උපාය මාර්ගයක් හොඳ මෙවලමක් වෙනවා කස්ටමර් කන්සෙප්ට් එක. තේරුණාද? තරංගය නිසා බෙදලා ගිහිල්ලා එක් ව්‍යාපාරිකයාගේ වෙළඳපොළ චූටි වුණා. ඒ චූටි වෙළඳපොළ ආරක්ෂා කරගන්න. ඒ චූටි වෙළඳපොළ හොඳින් පිනවන්න, තෘප්තිමත් කරන්න. ඒ තුලින් ඒගොල්ලන්ගේ පක්ෂපාතීත්වය දිනා ගන්න. ඒ තුලින් ස්ථාවර වෙළඳපොළක් පවත්වාගෙන යන්න හොඳ මෙවලමක් උනේ මොකද්ද? කස්ටමර් කන්සෙප්ට් එක. ඇයි මේකින් කියනවා වෙළඳපොළ ටිකයිනේ දැන් කුඩයිනේ. දැන් එක් ගනුදෙනුකරුවගේ අවශ්‍යතා සහ වුමනා වෙන වෙනම හඳුනගෙන ඒ අවශ්‍යතා සහ වුමනා එකිනෙකාගේ ඉෂ්ටවන ආකාරයෙන් බහන්න විවිධාංගීකරණය කරලා ලබා දෙන්න දීලා ඒ ගනුදෙනුකරු ටික පක්ෂපාතී කරගෙන තමන්ගේ වෙළඳපොළ ස්ථාවර කරගන්න. අදරත් ගැලපෙනවා එතකොට. පැහැදිලිනේ? ඔව් දරුවනේ. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදනුත් කතා කරේ අලෙවිකරණ දර්ශනයේ යටතේ අලෙවිකරණ සංකල්ප ප්‍රධාන දර්ශන දෙකක් අපි කිව්වා නේ. එකක් තමයි නිෂ්පාදකය නැත්තම් නිෂ්පාදනයේ කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. ඒ දර්ශනයට අපි සංකල්ප තුනක් කිව්වා. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය. ඊළඟට නූතන අලෙවිකරණ දර්ශනය අපි ආරම්භ කළා. ඒ තමයි පාරිභෝගිකයා නැත්තම් ගනුදෙනුකරුවා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ සංකල්පය. නැත්තම් ගනුදෙනුකරුවා මුල් කරගත් අලෙවිකරණ දර්ශනය. ඒකට අපි සංකල්ප හතරක් තියෙනවා කිව්වා. එකක් තමයි අලෙවිකරණ සංකල්පය, අනිත් එක අනිත් එක ගනුදෙනුකරු සංකල්පය, අනිත් එක සමාජීය අලෙවිකරණ සංකල්පය, අනිත් එක සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒක ටිකක් විස්තරාත්මකව කරන්න ඕන එකක් නේ. අපි මේකට සංකල්ප හයක් කළා. එතකොට පැරණිම සංකල්පේ නිෂ්පාදන සංකල්පය. ඒකේ මොකද්ද කිව්වේ? වෙළඳපොලේ සුලභව පවතින සාපේක්ෂව මිලාඩු භාණ්ඩ කරේ පාරිභෝගිකයෝ අනුග්‍රහයක් දක්වනවා. එහෙනම් පිරිවැය අඩු කරලා අඩු මිලට භාණ්ඩ සපයලා වෙළඳපොළට බෙදහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා භාණ්ඩ සුලභව පවත්වාගෙන ගියාම වෙළඳපොළ දිනන්න පුළුවන්. නිෂ්පාදිත සංකල්පයෙන් කිව්වේ පාරිභෝගිකයා වැය කරන මුදලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩයක් අපේක්ෂා කරනවා. ඒ නිසා තත්ත්වෙන් උසස් භාණ්ඩ ප්‍රමිතිකරණය, තත්ත්ව පාලනය තුලින් තත්ත්වෙන් උසස් භාණ්ඩ පිරිනැමීම තුලින් වෙළඳපොළ දිනන්න පුළුවන් බව. තුන්වෙනි එක කිව්ව විකුණු සංකල්පය ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් පාරිභෝගිකයන් මිලදී ගන්න පොළඹවාලීම තුලින්
විකුණුම් ආදායම් විකුණුම් වැඩි කරගන්න පුළුවන් බව. එහෙනම් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම අලෙවිකරණක වගකීමක් කියලා කිව්වා. ඊළඟට නූතන දර්ශනීය පළවෙනි එක තමයි අපි කතා කරේ අලෙවිකරණ දර්ශනය. සමස්ත අලෙවිකරණ සංකල්පවල හතරවෙනි එක. අලෙවිකරණ සංකල්පය. මාකටිං කන්සෙප්ට්. ඒක මොකක්ද? ඒක දිවිසාධක අලෙවිකරණ සංකල්පයක් කියලාත් කියනවනේ. ඒ මූලික කාරණා දෙකක් ඒක අවධාරණය කළා. ඒ තමයි ඉලක්ක පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ වුමනා පළමුව තේරුම් ගන්න හඳුන ගන්න. වෙළඳපොළ පර්යේෂණ, අලෙවිකරණ පර්යේෂණ, නැත්නම් වෙළඳපොළ සමීක්ෂණ මොනවා හරි පර්යේෂණයක් හෝ සමීක්ෂණයක් මගින් ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුන ගන්න. හඳුනගෙන දෙවැනි එක තමයි සෙසු තරඟකරුවන්ට සාපේක්ෂව එම අවශ්‍යතා සහ වුමනා ඉතා ඉහළින් තෘප්තිමත් කරන්න පුළුවන් වන ආකාරයෙන් භාණ්ඩ සේවා සපයන්න. ඒ තුලින් ගනුදෙනුකරුවන් දිනා ගන්න පුළුවන්. ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. වෙළඳපොළ දිනන්න පුළුවන්. ඒක තමයි ද්විසාධක සංකල්පය කියලා කිව්වේ. ඊට පස්සේ අපි සමාජීය අලෙවිකරණ සංකල්පය. සමාජීය අලෙවිකරණ සංකල්පය. සෝසියටල් මාර්කටිං කන්සෙප්ට්. අලෙවිකරණ සංකල්පය වගේමයි ඊට වඩාය සුභවාදී ලෙස තමයි සමාජගත වෙන්නේ. ඇයි? අලෙවිකරණ සංකල්පයෙන් වගේම ඒකිනුත් කියනවා ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කරන්න පුළුවන් වන විදියට භාණ්ඩ හා සේවා සැපීම තුළින් ගනුදෙනුකරුවන් නැත්නම් ඉල්ලුම නැත්නම් වෙළඳපොළ පුළුල් ලෙස දිනාගත හැකි බව. තව එකක් කියන මොකද්ද? ඒ තමයි හැබැයි එසේ කිරීමේදී සමාජ හිතකර භාවය ආරක්ෂා වෙන්න ඕන. සමාජ සංරක්ෂණ භාවය ආරක්ෂා වෙන්න ඕන. සමාජයේ විනාශ වෙන්න බෑ. සමාජයේ පරිසරයේ විනාශ පරිසර දූෂණය කරොත් වැඩක් නෑ. ඒක සමාජයට අවඩක්. සමාජයේ වගේ සංස්කෘතිය විනාශ කරන්න බෑ. සමාජයේ සෞඛ්‍ය විනාශ කරන්න බෑ. තේරෙනවද? එහෙනම් සමාජ සංරක්ෂණ භාවය ආරක්ෂා වන ආකාරයෙන් තමයි වුමනා තෘප්තිමත් කරන්නේ. එහෙනම් අලෙවිකරණ සංකල්පයට වඩා තව පියවරක් ඉස්සරහින් තියලා තියෙනවා ඒ සංකල්පය. මොකද සමාජ සුරක්ෂිතභාවය තහවුරු කරමින් තමයි වුමනා තෘප්තිමත් කරන්න කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා කස්ටමර් කන්සෙප්ට් එක. ගනුදෙනුකරු සංකල්පය. අද වන විට ගෝලීය තරඟකාරීත්වය හමුවේ සමස්ත වෙළඳපොළ ව්‍යාපාරිකයන් වැඩි දෙනෙක් අතරේ කුඩා කොටස් වශයෙන් බෙදලා ගිහිල්ලා තියෙනවා. අද බොහෝ ව්‍යාපාරිකයන්ගේ වෙළඳපොළ තියෙන කුඩා කොටස්. අන්නේ කුඩා කොටස් තුලින් හරි තමන්ගේ ව්‍යාපාරික පැවැත්ම තහවුරු කරගන්න මොකද්ද වෙන්න ඕනේ? එක් එක් ගනුදෙනුකරුවාගේ අවශ්‍යතා සහ වුමනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා වෙන වෙනම හඳුනගෙන ඒ අවශ්‍යතා සහ වුමනා සියල්ල ඉෂ්ට කරන්න පුළුවන් වන විදියට එකම භාණ්ඩේ විවිධාකාරයෙන් නැත්නම් විවිධාංගීකරණය කරලා හඳුන්වා දීම තුළින් ඒ ගනුදෙනුකරුවන් සියල්ලම ඒ ටික දෙනාම අපේට පක්ෂපාතී ගනුදෙනුකරුවන් බවට පත් කරගෙන අපිට ඒ තුළින් ස්ථාවර දිගු කාලින වෙළඳපොළක් නිර්මාණය කරගත හැකි බව තමයි එකෙන් උදාහරණය කළේ. ඔගේ ඔය සංකල්ප හයෙම අපි අසමාන වූ චින්තනයන් තමයි හඳුන්වලා දුන්නේ. මතකයිනේ? අපි එහෙනම් වැදගත්ම පරිච්ඡේදයක් මේ ආරම්භ කළේ. මේක ටිකක් දීර්ඝ පරිච්ඡේදයක්. අපි ඒ නිසා ඊළඟ දවසක දෙවන පරිච්ඡේදයෙන් මේකට අදාළව මේකේ තවත් වැදගත්ම සංකල්පයක් තියෙනවා. සාකල්‍යවාදී සංකල්පය. සාකල්‍යවාදී සංකල්පය සාහිත්‍ය අදාළ විචලනයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් කරලා සම්පූර්ණයෙන්ම අපි මේ අලෙවිකරණ දර්ශනයේ පාඩම නිමා කරන්න බලනවා.